समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स साधु 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 ගරුතර මහා සංඝරත්නයන් අවසරයි සදහැවත් පින්වත්නි අද දවසේ NET FM සෙනසුරාදා සිත්නි තසපුවට ධර්මදේශනාව සඳහා දායකත්වයෙන් එකතු වෙනවා බත්තරමුල්ල පැලවත්තේ පදිංචි පද්මා දිනපාල මහත්මියත් මාතර තමිල් ප්‍රදේශයේ චිත්‍රා පලිහක්කාර මහත්මියත් එයත්න්ගේ සියලුම සත් අරමුණු සඵල වේවා කියලා අපි පළමුවෙන්ම ආශිර්වාද කරනවා. පින්වත්නි අපිට මේ උතුම් බුදු සසුන මුණ ගැහුණු කාලේ අපිට මේ ධර්මයේ තුල අවබෝධයක් ඇති වෙනකොට එවැනි ශ්‍රාවකයෙකුට බොහෝ විට ඉලක්කයක් කියන එක ඇති වෙනවා. ඒ ඉලක්කය ඇති වෙන්නේ දුකෙන් මිදෙන්න යම්කිසි මාර්ගඵලයක් ලබා ගන්න මේ වගේ ඉලක්ක ඇති වෙන අවබෝධයක් එන්න. ඉතින් එහෙම ශ්‍රාවකයා ඒ ඉලක්කයේ ඔස්සේම තමයි සම්පූර්ණයෙන් තමන්ගේ මාර්ගය දියුණු කරන්නේ. අපිට වර්තමානයේ වගේ ඇතැම් ඉලක්ක ඇති පුණ්‍යවන්ත පිරිස මුණ ගැහෙද්දී ඒ අය ගොඩාක් කලාවට අපෙන් කරන ඉල්ලීමක් තමයි බොහෝ දෙනා කියනවා ස්වාමීන් වහන්සේ අපිට සෝතාපන්න වෙන්නම ඕනේ මේ ජීවිතේ. පුදුම අවශ්‍යතාවයක් ඒ ඇත්තන්ට තියෙනවා. ඒ ගැන හිතේ දැඩි අදහසක් තියෙනවා. මං කොහොම හරි මේක කරගන්න ඕනේ කියලා. ඒ වගේ පින්වත්නි සමහරුන්ට මේ ජීවිතේ කොහොම හරි සතර අපායෙන් මිදෙන්න ඕනේ. ওই විදියට මේ සෝතාපන්න ඵලයේ පිළිබඳවම ඉලක්ක තියන අය අපේට හරියට මුණ ගැහෙනවා. ඉතින් මේ කරුණ මම සිහිපත් කරන්නේ මෑතක අපිට පාසල් අධ්‍යාපනය ලබන උසස් පෙළ විභාගයට මුණ දෙන දරුවෙකුත් මේ ගැන කියනවා. ඒ දරුවත් රටේ ඇතැම් තරඟවලින් ලංකාවෙම පළවෙනිය වෙච්ච බොහොම දක්ෂ ළමෙක්. පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වශයෙන් තමන්ගේ අධ්‍යාපන කටයුතු බොහොම සාර්ථකව කරන දරුවෙක්. නමුත් මේ දරුවා හොඳට ධර්මයේ පිළිබඳව අවබෝධයක් ඇති කරගෙන අපිට ඉල්ලීමක් කරනවා ස්වාමීන් වහන්සේ මේ ජීවිතේ කොහොම හරි සෝතාපන්න වෙන්න ඕනේ. අපි කොහොමද ඒ සඳහා කටයුතු කරන්න ඕනේ? මහාන වෙන එකද? නැත්නම් ගිහි ගෙදර ඉඳලා කොහොමද ඒ ධර්ම මාර්ගයට අපි අවශ්‍ය දේ කළ යුත්තේ කියන එක ගැන. ඒතර මේ වගේ පින්වත්නි විශ්වවිද්‍යාලවල ඉන්න දරුවෝ පවා කරපු ඉල්ලීම් සමහර ලාවට වැඩිහිටිය ඇත්තෝ අතරේ වුණත් අපිට පේනවා මේ උතුම් වොමනාව ඇති අය සෑහෙන්න මුණ ගැහෙනවා. ඒ අය අතරේ අපිට එක දෙයක් තේරෙනවා වැඩිහිටි පරම්පරාව පිළිබඳව යම්කිසි අව탁සේරුවක නම් නෙමෙයි මේ කතාව කියන්නේ. හැබැයි වැඩිහිටි පරම්පරාවත් එක්ක බලද්දි පින්වත්නි සාපේක්ෂව අවබෝධයට එන තරුණ දරුවෝ ගැඹුරු ධර්මය කෙරෙහි ලොකු උවමනාවකින් ආදරයකින් ගෞරවයකින් කටයුතු කරමින් ඒ ගැඹුරු ධර්මයේ කෙරෙහි ඇති වෙන අවබෝධය අර සමහරු දැන් ඔය ගැඹුරු අවබෝධ එනකොට ඒක මාන්නයකටම හරව ගන්නවා පේනවා. ඇතැම් වැඩිහිටි අය අතරේ අභිධර්ම ගැන අවබෝධයක් ආවම ඒගොල්ලෝ අර අපි අභිධර්මචාරී විදිහට අපි අභිධර්ම ධාරීන් නිකන් ඒ වගේ එක එක අභිධර්ම තුල හැසිරෙනවා වගේ අර එහෙම පෙන්වන්න උත්සාහ කිරීම තියෙනවා. නමුත් අපි ඔය දකින්න තරුණ පරම්පරාවේ සමහර අයට ගැඹුරින් අවබෝධය එන්න ඒගොල්ලන්ට කෙලෙස් දුරු කරන්න ඕනේ. මාර්ගඵල ලබා ගන්න ඕනේ කියන හොඳ ඉලක්කයක් ආපු අය. මම මේ කියන්නේ ලක්ෂ සංඛ්‍යාත පිරිස ඇසුරු කරන මේ ධර්ම ප්‍රචාරක ගමනේදී අපිට මුණ ගැහෙන අය අතර සාමාන්‍යයෙන් දැක්ක විදිහක්. එතකොට පින්වත්නි මොකද සමහර විට ඔය ඇත්තෝ ධර්මය අහන්නේ ඔය ඇත්තන්ගේ ගමේ ඉන්න අය අතරේ පමණක් ඇසුර තියාගෙන. එතකොට අපි එහෙම නෙමෙයි අපිට ගමින් ගමට රටින් රටට අපි වැඩම කරනකොට අපිට ධර්මයත් එක්කම ඉන්න විවිධ අය මුණ ගැහෙනවා. ඒ විවිධ අය
ඇසුරින් අපි දකිනවා මේ પરම්පරාව මොන මට්ටමේද මේ પરම්පරාව මොන මට්ටමේද කියලා එක එක අය අතරේ. ඉතින් බොහෝ විට වයෝවෘද්ධ પરම්පරාවේ ඇත්තෝ බොහෝම සීමිත පිරිසක් මේ උතුම් ප්‍රඥාව සහිත ධර්මයේ කෙරෙහි අවබෝධයක් ඇති කරගෙන ඉන්නේ. සමහරවිට මේ වෙලාවේ ධර්මය අහන වයෝවෘද්ධ වූ පින්වත් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඉන්නවනම් ඒ සීමිත දෙනා අතර ඔබ ඉන්න පුළුවන්. හැබැයි බොහෝ දෙනාට ඒ අවස්ථාව අහිමි වෙලා තියෙනවා. බොහෝ දෙනා මැරෙන්නේ බැඳීමෙක්. හැබැයි අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව එතකොට මේ වගේ උනන්දුවක් ඇති පිරිසක් වර්තමානයේ බිහි වෙනවා කියලා කිව්වට ඒ අය ඒ තුලින්ම නොමග යන්නට හැකි නිසා අපි මඟ පෙන්වන පිරිසක් හැටියට අපි හැමතිස්සෙම ඒ අයට පින්වත්නි ශක්තිමත් වෙන්න ඒ ගමන නොඇටි යන්න උදව් කරන්න ඕනේ. ඒ නිසාම මම හිතුවා ඔය මගින් ඉල්ලීම කරපු දරුවට විශේෂයෙන් අවවාදයක් හැටියට දෙමින් කියපු කරුණ තවත් එවැනි වමනාව තියෙන දරුවෝ වෙනුවෙන් කියන්නට ඕනේ කියලා. තවත් ඒ වගේ වමනාව තියෙන පින්නතුන් විශේෂයෙන්ම මම මේ ජීවිතේ මේ ධර්මයේ කොහොම හරි අවබෝධ කරලා සෝවාන්වත් වෙන්නම ඕනේ කියලා දැඩි ඉලක්කයක් තියාගෙන ඉන්න අය අතරේ සමහරලාට රටේ ප්‍රවීණ අය පවා මුණ ගැහිච්ච අවස්ථා තියෙනවා. එක්තරා පැරණි ගායිකාවක්. ඇය මේ රටේ බොහොම ප්‍රබල නම් දරාගත් ගායිකාවක්. ඇය ධර්මයේ කෙරෙහි ලොකු උනන්දුවක් ඇවිල්ලා තියෙනවා. ඇය පවා අපි එක කිව්වා සයන්හස මට මේ ජීවිතේ කොහොම හරි සෝතාපන්න වෙන්න තියෙනවා නම් මං ඒකට කරන්න තියෙන ඕන දෙයක් කරන්න සූදානම්. එහෙම කියපු ඇත්තෝ හිටියා. එතකොට මේ සියලු දෙනා පින්වත්නි සමහර විට තමන්ගේ ධර්මයේ හැසිරෙන්න මම මේ දේ තමයි කළ යුත්තේ මේ දේ කළ යුත්තේ කියලා තීරණයක් අරගෙන ඒ තීරණය ඔස්සේ යනකොට සමහරට අවුරුදු ගණන් වෙහෙස මහන්සි වෙලා ඒකට උත්සාහ කරන්න පුළුවන්. එහෙම මහන්සි වෙනකොට පින්වත්නි මේ කාලේ හැටියට තමන්ට ප්‍රතිඵල නොලැබුණොත් එතකොට හිතන්නේ ඒක තමන්ගේ ප්‍රශ්නයක් කියන එකට වඩා මට අනුශාසනා දුන්න අයගේ ප්‍රශ්නයක්ද කියන තැනට එනවා. අනේ නිසා අපි ඔබට කියන්නම් මෙහෙම දෙයක්. භාවනා කරන්න ගත්තත් ඔබ හොඳට හිතන්න කොච්චර ඔබට හොඳ භාවනා උපදේශක් ලැබුණත් සමහර විට පින්වත්නි ඔබත් හොඳටම වීරියෙන් භාවනා කළත් ඔබට සමාධිමත් සිතක් ඇති වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒක හොඳ උපදේශ ලැබීමවත් ඔබ වීරිය කිරීමවත් නිසාම ඔබට සමාධිය ස්ථිරවම ඉක්මනින් ලැබෙන්නේ නැහැ. කෙනෙක් භාවනා කරද්දී මම කොහොම හරි සමාධියක් ඇති කරගන්නවා කියලා අදිස්ථානයක් තියාගන්න පුළුවන්. හැබැයි ඔබ මතක තියාගත යුතු දෙයක් තමයි පින්වත්නි සමාධිය කියලා කියන්නේ අපි ඇති කරගන්න හේතුන් නිසා ඇති වෙන ඵලයක් විතරයි. ඵලය කියන එක අපිට ඕන විදිහට ඇති වෙන එකක් නෙමෙයි මේක හේතුවට ඕන විදිහට ඇති වෙන එකක්. එතකොට සමාධිය කියන ඵලය කොච්චර උත්සාහ කරත් සමහර ස්වාමීන් වහන්සේලා පවා අපිට සාක්ෂි දරනවා එකපාරට ඒක ඇති වුණේ නැති අය. ඒ අතරේ හොඳම උදාහරණය තමයි පින්වත්නි අනුරුද්ධ මහරහතන් වහන්සේ. උන්වහන්සේ රහත් වෙන්න කලින් මේ ධර්ම මාර්ගේ සෑහෙන වැටි ආපු කෙනෙක්. ඒ වැටෙන්නේ කල්යාණ මිත්‍රයන්ගේ උපදෙස් නැතුව සමහරලාට ඇතැම් අනවබෝධත් එක්ක. ඔබ දන්නවද පින්වත්නි අනුරුද්ධ හාමුදුරුවෝ ලොකු වීරියකුත් ගත්. ඒ වගේම හොඳට භාවනාව පිළිබඳ පැහැදිලි අවබෝධයකුත් ඇතුවයි භාවනා කරේ. හැබැයි මේ අනුරුද්ධ හාමුදුරුවෝ අවුරුදු 25ක් යනකම් උන්වහන්සේට සමාධිමත් සිතක් ඇති වුණේ නැහැ. නික ඔබ හිතන්න හැම කෙනාම සමාධිය ඇති කරගන්නවා දකින්නවා, ධ්‍යාන වඩනවා දකින්නවා, මාර්ගඵල ලබනවා දකින්නවා. දැන් එහෙම දකිද්දි යම්කිසි ස්වාමීන් වහන්සේ නම භාවනා කරලා උන්වහන්සේ අවුරුදු 25ක් තිස්සේම උත්සාහ කරනවා කොහොම සමාධියක්වත් නැතුව. එතකොට සාමාන්‍යයෙන් ඔක පටන් ගත්තේ අවුරුදු 25 නම් තවත් 25ක් කරාගෙන 50ක්නේ. අවුරුදු 50 වෙනකොනුත් සමාධියක්වත් ඇති වුනේ නැති වුණාම පින්වත්නි හිත වැටෙන්නේ නැද්ද? ඉතින් ඒ තරමටම අපිට පේනවා ඇයි හරියට අවශ්‍ය උපදෙස් ටික ලැබිලත් අවශ්‍ය කරන වීරිය හොඳට තිබිලත් ඇයි අවුරුදු 25ක් යනකම් සමාධිය ඇති වුනේ නැත්තේ? ඒකෙන් අපිට හිතන්න තියෙන දේ තමයි මේ සමාධිය ඇති කරගන්න පවා අපි තුල වැඩෙන්න ඕන ඉන්ද්‍රිය ධර්ම මට්ටමක් අපි තුල ඒකට අවශ්‍ය කරන පුණ්‍ය ස්වභාවයක් තියෙනවා. මේ ධර්මත් අපි ඇති කරගත යුතුයි. ඒ පිනත් අපි තුල තියෙන එක පින්වත්නි අපේ සිතේ සමාධිය ඇති වෙන එකට පව බලපෑමක් කරනවා. එතකොට ඒ පිනේ අඩු බවක් තියෙනවා නම් සමාධිය සමහරට පරක්කු වෙන්න පුළුවන්. මේවා ඔබ තේරුම් අරගත යුතුයි.
නැත්තම් ඔබ හිතන්නේ ඔබට හොඳටම භාවනාවට අවශ්‍ය උපදෙස් ලැබෙද්දිත් සමහර විට ඒ ධර්මයේ අතහැරලා ඔබ අධර්මයක් වැළඳ ගන්න පුළුවන්. මම මේ අර ධර්මයට අනුව කොච්චර කාලයක් භාවනා කරාද කිසිම සමාධියක් ඇති වුන්නේ නැහැ කියලා ඒ මග අතහැරලා වෙන මාර්ග ඔස්සේ යන්න පුළුවන්. ඒ නිසා මේවා කියලා තියන්නේ මාර්ගඵලත් එහෙමම තමයි පින්වත්නි. සමහර විට ඔබට ධර්මය අවබෝධ කරන්න අවශ්‍ය කරන හොඳම උපදෙස් ටික ලැබිලා ඔබ ධර්මය අවබෝධ කරන්න ඕන අවශ්‍යම විදිහේ උපදේශයට අනුව ඔබත් හොඳ වීරියවන්තව කටයුතු කරලා අවුරුදු ගණන් යන්න පුළුවන් සමහරට කිසිම මාර්ගඵලයක් නැතුව. එහෙම අය ඕන තරම් අපිට මුණ ගැහෙනවා. සමහරලාට පින්වත්නි එහෙම හරි වීරියවන්ත අය ගොඩාක් අවුරුදු ගාණක් තිස්සේ ධර්මයේ හැසිරෙලා කිසිම මාර්ගඵලයක් නැතිකොට ඔන්න යාට ඇවිල්ලා තව කවුරු හරි කෙනෙක් කියනවා දැන් බලන්න ඔය අර හාමුදුරුවන්ගෙන් බණ අහන්න අරන් කොච්චර කාලයක් වෙනවද? ඒ හාමුදුරුවන්ගෙන් දේශනහමින් ඔයා දැන් ওই ධර්මයේ හැසිරෙනවා කියලා අවුරුදු ගාණක් ගියා තාම වාට නැහැ නිකන් එක සෝතාපන්න කෑල්ලක්වත් ඒ වගේ අහන්නේ නිකන්. එහෙම කෑල්ල කියන එක මට්ටමටම පහත් කරලා වගේ අහන්නේ. එහෙම නෙමෙයි අර අපේ හාමුදුරුවෝ රහත් වෙච්ච කෙනෙක්. අපේ හාමුදුරන්ගේ උපදේශ අරගෙන සතියයි යන්න ඕනේ. සතිය එකමාරෙන් රහත් වෙනවා. සතියකින් සෝවාන් වෙනවා. මෙන්න මේ වගේ පින්වත්නි කාලපරාස නිකන් නිශ්චිතව තියාගෙන ඒ අපේ හාමුදුරුවෝ ළඟ භාවනා කරන අයට සතියක් යන්නෙත් නෑ සෝවාන් වෙන්න. එහෙම මාර්ගඵල දෙන තැන් වලට ඇද ගන්න අසත්පුරුෂ මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඒතර දැන් මේ හොඳට ධර්මයේ තුල උපදෙස් ලැබිලත් හොඳ වීරියක් කරලත් අවුරුදු ගාණක් ගිහලා කිසිම මාර්ගඵලයක්වත් ලැබුණ නෑ කියලා යම් කිසි විදිහක වික්ෂිප්තව හිටපු කෙනෙක් ඉන්නවනම් එයා කල්පනා කරයි ඇත්ත තමයි. ඊට පස්සේ පින්වත්නි උන වැටෙනවා අර සම්පූර්ණයෙන්ම අධර්මයේ මගට වැටෙන කියන්නේ දැන් ඒ අදාළ හාමුදුරුවොත් දෙනවනේ මාර්ගඵල දැන් ඔයා එහෙමද පේන්නේ. සමහරව වෙලා නිකන් මේ මොකක් හරි භාවනා කරගෙන යනකොට එළියක් දැක්ක හරි මොකක් හරි කිව්වත් කියනවා දරුවෝ ඔයා දැන් සෝවාන් කෙනෙක් කියනවා. එතකොට මේ ඔළුවට දානවා නැති මාර්ගඵලයක්. මේ විදිහට පින්වත්නි සෝතාපන්න කෙනාව තව කෙනෙක් හඳුන්වලා දෙන්න ඕනේ නෑ කවදාකවත්. ඔබ හොඳට මතක තියාගන්න. මේ වෙලාවේ ඔබ ධර්ම දේශනාවක් අහනවා නම් ඔබ ධර්ම දේශනේ මේ අහගෙන ඉන්න ගමන් කවුරු හරි කෙනෙක් ඔබට ඇවිල්ලා කියනවාද ඔයා දන්නවද මේ මොකද කරන්නේ කියලා? ඔයා මේ ධර්ම දේශනාවක් අහනවා කියලා ඔබට කවුරුත් කියන්න ඕනේද පින්වත්නි? ඔබ දන්නවා මේ වෙලාවේ කොහොමද ධර්ම දේශනාවක් අහනවා කියලා. කවුරුත් ඔබට ඇවිල්ලා ඔබ දන්නේ නැතුව අහගෙන ඉන්නවා මේ දේශනාව. අහගෙන ඉන්නකොට ඔබට ඇවිල්ලා කෙනෙක් කියන්න අවශ්‍යතාවයක් තියනවාද මේ ඔබ බණ අහනවා කියලා? ඒක ඔබ හොඳටම දැන කරන දේ. සෝතාපන්න වෙනවා කියන එක මේ අන්ධෙක් වගේ ලැබෙන එකක් නෙමෙයි. සෝවාන් ශ්‍රාවකයාව අමුතුවෙන් තව කෙනෙක් ඇවිත් කියන්න ඕනේ නැහැ ඔයා සෝතාපන්නයි කියලා. සෝතාපන්න ශ්‍රාවකයා දන්නවා තමන් සෝතාපන්නයි කියන එක. එතකොට අපිට පින්වත්නි මේ විදිහට මගඵල දෙන තැන්වලට අහුවෙලා ඊට පස්සේ යා සම්පූර්ණයෙන්ම දැන් ඉතින් සෝවාන් නොවුණු කෙනාට සෝතාපන්නයි කියන වචනේ ඔළුවට දැම්ම ගමන් එතනින් එහාට යා සෝතාපන්න වීමටවත් කිසිම උත්සාහයක් නොගෙන ඒ තිබුණ දේ මග ඇරෙනවනේ. එයා එතනම නවතිනවා. ඉන්න තැනම නවතිනවා. එතකොට යා යුතු ඉදිරි ටික එයාට අත්හැරෙනවා. මේ හානි වර්තමානයේ ඇති වෙන්නේ බොහෝ විට මම මේ කියපු ඉලක්කේ තියන අයට. නැතුව මේ නිකන් ওই පාර යන මිනිස්සුන්ට ඇවිල්ලා කියන්නේ එන්න අන්න අතන සතියෙන් සෝතාපන්න කරනවා කියලා. මේ වචන ඔය අසත්පුරුෂ මිනිස්සු ඇවිල්ලා කියන්නෙම පින්වත්නි පුණ්‍යවන්ත අයටයි. ඒකයි තියෙන අවාසනාව. ඒ පුණ්‍යවන්ත අයව තමයි අල්ලගන්නේ. ඒ නිසා කවුරු හරි කෙනෙක් ඉන්නවනම් මම මේ ජීවිතේ සෝතාපන්න වෙන්න ඕනේ, මම මේ ජීවිතේ කොහොම හරි රහත් වෙන්න ඕනේ. අන්නේ ඉලක්කේ තියන අය ටික පරිස්සමට යන්න ඕනේ. පින්වත්නි, ඒ පරිස්සමට යන්න ඕනේ මොකද අසත්පුරුෂ මිනිස්සු ඒ අයව තමන්ගේ ග්‍රහණයට ගන්න බලාගෙන ඉන්න නිසා. ඔබ දන්නවා දේවදත්ත හාමුදුරුව 500ක් ස්වාමීන් වහන්සේලා අරගෙන ගියා කියලා. ඒ 500ක් ස්වාමීන් වහන්සේලා අරගෙන ගියේ තමන්ගේ අසත්පුරුෂ මතයට ග්‍රහණය කරගෙන බුදුරජාණන් වහන්සේ නමුත් දැක්කේ 500 නමටම රහත් වෙන්න පුළුවන්. එතකොට රහත් වෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේලා පිරිසක් මේ බුද්ධ ශාසනේ අසත්පුරුෂ මතයකට අහු වෙලා යනවා. දැන් බලන්න ඔබ හිතලා දේවදත්ත හාමුදුරුවෝ දැන් ඒ කාලේ හොරුත් හිටියනේ 500 කණ්ඩායම්. දේවදත්ත හාමුදුරුවෝ කියලා හොරු කණ්ඩායමක් ගත්තේ නැහැ නේ එන්න මගෙත් එක්ක යන් කියලා. ගත්තේ අර මහාන වෙලා ධර්මයේ හැසිරෙමින් මාර්ගඵල ලබන්න ඕනේ කියලා ඉලක්කයක් තීච්ච 500ක්. අන්න ඒක නිසා මේ ලෝකේ ධර්මයේ නාමයෙන් යන අසත්පුරුෂයෝ හැමතිස්සෙම පුණ්‍යවන්ත අයවම තමයි දැහැ ගන්න බලාගෙන ඉන්නේ.
ඒ නිසා ඔබ පින්වත්නි මම මේ කියන කරුණ හොඳට හිතේ තියාගන්න. ඒ තමයි ඔබට මාර්ගඵල ලබන්න ඕනේ කියලා ඔබ ඉලක්කයක් තියාගන්න එක හොඳයි. හැබැයි ඒක ස්ථිරවම මේ ජීවිතේ ලැබෙනවමයි කියලා ඒක ගැනම ආශාවෙන් ඒකම ගැන හිත දැන් ලැබෙයි ගාගෙන යන්න එපා. ඇයි සමහරව හිටියා අපි උදාහරණයක් ඔබට කියන්නම්කෝ. කාශ්‍යප බුද්ධ ශාසනේ ස්වාමින් වහන්සේලා කීප නමක් ගොඩාක් වීරියවන්ත විදියට ගල්තලාවක් උඩට නැගලා විශාල ගල්තලාවක් අන්තිමට ඉනිමගත් පෙරලලා දැම්ම. මොකද දානේ වළඳන්න බඩගින්නෙද්දි හිත පහළ වෙලා ඊට පස්සේ ඔය කෑම හොය පිණ්ඩපාත යන කාලෙ ගෙවන එකත් අපරාධේ. අපි ඒ කාලෙත් ධර්මයේ හැසිරෙන්න සිත සමාධිමත් කරන්නම මහන්සි ගමු කියලා කෑමත් එපා කියන ලොකු වීරියක් ඇති වෙච්ච ස්වාමීන් වහන්සේලා පිරිසක්. මේ ගැන ඔබ දන්නවා. එතකොට පින්වත්නි එතන එක ස්වාමීන් වහන්සේ නමක් රහත් වුණා. එක ස්වාමීන් වහන්සේ නමක් අනාගාමී වුණා. අනිත් ස්වාමීන් වහන්සේලාට කිසිම මාර්ගඵලයක් ලැබුණේ නැහැ. හැබැයි සියලු දෙනා වහන්සේම එකසේ වීරිය කළා. එතකොට අපිට එතෙන්දී දැන් තරා කෙනෙක් මගෙන් අහනවා ස්වාමීන් වහන්සේ එතනදී දැන් ඔය චර වීරිය කළත් එහෙම මාර්ගඵල ලැබුණ නැත්තේ අමෝලිකා ශ්‍රද්ධාවද තිබුණේ ආකාරෝති ශ්‍රද්ධාව නෙමෙයිද? අපි ඇත්තට මතක් කළා මේ මගඵල ලැබිච්ච නැති පිරිසට අමෝලිකා ශ්‍රද්ධාව තිබ්බා නම් අර රහත් වෙච්ච හාමුදුරු නිකන් ඉන්නේ නැහනේ. ඒ හාමුදුරු දන්නවනේ මේ භික්ෂූන් වැරදි මාවතක යන්නේ මගෙත් එක්ක එකට වීරිය කරපු අය මං උදව් කරන්න ඕනේ කියලා. එතකොට පින්වත්නි රහත් වෙච්ච ස්වාමීන් වහන්සේ 이르දියෙන්ම වැඩම කරලා පිණ්ඩපාත කරගෙන ඇවිල්ලා ඒ දානි ටික ගෙනත් දෙනවා මේ ගල්තලා උඩ මගපල නොලබ භාවනා කරන ස්වාමීන් වහන්සේලාට. එතෙන්දී ඒ ස්වාමීන් වහන්සේලා එක තීරණයක හිටියා. කියනවා අර රහත් වෙච්ච හාමුදුරන්ට ඔබ වහන්සේ කරගත යුතු දේ කරගෙන ඉවරයි. ඔබ වහන්සේ නිකලෙස් වුණා. ඔබ වහන්සේ දැන් අපිට පිණ්ඩපාත කරගෙන 이르දියෙන්ම දානෙ ගෙනත් දෙනවා කියන්නේ ඔබ වහන්සේ අපිව තවත් අධෛර්යමත් කරයි. ඔබ වහන්සේගේ ඔය වැඩේ ඔහොම ගියා කියන්නේ අපි ආහාරයට ඇලිලා අපි මේ විදියට තියෙන අපේ වීරිය තව අඩාල වෙනවා. වීරිය නැති වෙනවා. අපිට තියෙන මාර්ගඵල ලබන්න අවශ්‍යතාවය තව අඩු වෙලා යන්න පුළුවන්. අපි කෑම ගැනත් හිත ඉඳී මේ ගල්තලා උඩට වෙලා. ඔබ වහන්සේ 이르දියෙන් දැන් වැඩම කරයි. දැන් පිණ්ඩපාතේ ගෙනේ කියලා ඔබ වහන්සේනකන් අපි බල ඉන්න තැනට අපේ හිතපත් වෙයි. ඒ නිසා ස්වාමීනි කරුණා කරලා ඔබ වහන්සේ උතුම් අරහත්ත්වය ලබාගෙන කළ යුතු දේ කරලා අවසාන නිසා අපිටත් කළ යුතු දේ කරන්න ඉඩ දෙන්න ඔබ වහන්සේගේ දාණය අපිට ගේන්නට එපා කියලා ඉල්ලීමක් කරා. එතකොට පින්වත්නි ඔබ හිතන්න මේ මගඵල නොලබපු ස්වාමීන් වහන්සේලා මෙතනදී අමෝලිකා ශ්‍රද්ධාවක ඉන්නවනම් අර රහත් වෙච්ච හාමුදුරුවෝ පිණ්ඩපාත ගෙනත් දෙන්න කලින් ඉස්සලා ශ්‍රද්ධාව ඇති කරවනවා. ඒතර උන්වහන්සේ දන්නවා මේ වෙලාවේ මේ භික්ෂුන්ට ශ්‍රද්ධාව ඇති කරවන්න දෙයක් නැහැ අමුතුවෙන්. වීරිය ඇති කරවන්න දෙයක් නැහැ අමුතුවෙන්. සිහිය පවත්වන්න උදව් කරන්න දෙයක් නැහැ අමුතුවෙන්. අවශ්‍ය මග හරියට වඩනවා. ඒ නිසා දානෙ නැති නිසා තමයි රහතන් වහන්සේ දාන ටික ගෙනත් දුන්නේ. එතකොට පින්වත්නි එකට සාකච්ඡා කරගෙන එක දෘෂ්ටියක එක මතයක හිටපු ස්වාමීන් වහන්සේලා පිරිසකගෙන් එක නමක් රහත් වෙන්නත් අනිත් ස්වාමීන් වහන්සේ අනාගාමී වෙන්නත් අනිත් ස්වාමීන් වහන්සේලා ටිකට කිසිම මාර්ගඵලයක් නොලැබෙන්නත් හේතුව මොකද්ද? ලැබුණේ එක උපදේශයක්. තිබුණේ එක වගේ වීරියක්. වැඩුවේ එක වගේ සිහියක්. හැමෝම දිට්ඨි සාමාන්‍යගතයි, සීල සාමාන්‍යගතයි. දෘෂ්ටියෙන් එක සමානයි, සීලයෙන් එක සමානයි. ඇයි මේ වෙනසක්? එක කෙනෙක් රහත් වෙනවා, එක කෙනෙක් අනාගාමී වෙනවා. අනිත් අයට කිසිම අගඵලයක් නැහැ. මොකද හේතුව? හේතුව පින්වත්නි අපි නොදැන හිටියත් අපේ පිනට අනුවම අපේ සිතේ මේ ධර්මාවබෝධය ඇති වෙන්න අවශ්‍ය කරන ඉන්ද්‍රිය ධර්ම වැඩෙන මොහොතක් තියෙනවා. අන්නේ මොහොත අවශ්‍ය තැන ඇති වෙච්ච කොට තමයි මේ මාර්ගඵලයට හිතපත් වෙන්නේ පින්වත්නි. ඒක ටිකක් හරි සියුම් කතාවක්. මේ කාරණේ ගැන තේරුමක් තිබිය යුතුමයි ධර්මයේ හැසිරෙන කෙනා. ඉන්ද්‍රිය ධර්ම වැඩිච්ච ඉන්ද්‍රිය ධර්ම තමන්ගේ මනසේ මෝරලා ධර්මාවබෝධයටපත් වෙන අවස්ථාවක්. ඒ අවස්ථාව සාමාන්‍ය කෙනෙක් දන්නේ නැහැ. තමන් තුල තියෙන අවස්ථාව. තමන් කොයි වෙලාවෙද මාර්ගඵල ලබන්නේ තමන් දන්නේ නැහැ. ඒ වගේම පින්වත්නි අඩුතරමේ රහතන් වහන්සේ නමකටවත් ඒක හොයන්නත් බෑ. රහතන් වහන්සේ නමකටවත් ඒ ශක්තිය නැහැ. ඒ හැකියාව දකින්න තියෙන ඥානට කියන්නේ ඉන්ද්‍රිය පරියත්ත ඥානය. ඒ ඥානෙ තියෙන බුදු කෙනෙකුට විතරමයි. ඒ නිසා බුදු කෙනෙක් විතරමයි දන්නේ මේ කෙනා කවදා රහත් වෙයිද. දැන් සමහරු
හරි අමුතු කතා කියනවා මේ කාලේ. දැන් අය අපිට මතකයි ඔය දෙහිවල පැත්තේ එක්තරා ස්වාමීන් වහන්සේ නමක් දැන් නම් එතුමි මිය පරලෝ ගිහිල්ලා ඒ මාධ්‍යවේදිනියකට පාරක් ඒ මාධ්‍ය ආයතනික ප්‍රධාන තුමියකට එතුමියට කියලා තිබුණා ඔබතුමිය මේ ජීවිතේ සෝතාපන්න වෙනවයි කියලා තිබුණා මැරෙන්න කලින්. මෙහෙම ප්‍රකාශයක් කරලා ඒ මහත්මියත් හරි අපූර්වට පත්තර වලටත් කියලා තිබ්බා. අපේ හාමුදුරුවෝ මං සෝවාන් වෙලාමයි මැරෙන්න කිව්වා. පින්වත්නි යම් කිසි කෙනෙක් මේ ජීවිතේ මැරෙන්න කලින් සෝතාපන්න වෙනවද නැද්ද කියලා තීරණයක් කරන්න පුළුවන් නම් තව කෙනෙකුගේ. එහෙනම් එයාට තියෙනුනේ ඉන්ද්‍රිය පරෝපරියත ඥානෙ. ඒ ඉන්ද්‍රිය පරෝපරියත ඥානෙ තියෙන්නේ බුදු කෙනෙකුට විතරයි. ඉතින් දැන් එතුමි කොහොම හරි මිය ගියා පසුගිය දවස්වල අපි දන්නේ එතුමි අර කිව් විදිහට නම් සෝතාපන්න වෙලා තමයි මිය යන්නේ නැත්තේ. සතර පායෙන් නිදහසෙත්. නමුත් අපි මේ කාරණා මේ විහිළුවකට ලක් කරනව නෙමෙයි. මේ වගේ මේ ශාසනයේ කරුණු විහිළුවට ලක් කරන්නේ අපි නෙමෙයි. ඔය විදියට පින්වත්නි ශ්‍රාවකයන්ව නොමග යවන අය. එයා පැවිද්දෙක් වුණත් ගිහියෙක් වුණත් බුදුරජාණන් වහන්සේ අද වැඩ හිටියනම් මෝග පුරුෂය කියලා යහන්නේ එවැනි අයගෙන්. එනිසා කිසිම කෙනෙකුට අයිතියක් නැහැ. ඔබ නම් මේ ජීවිතේ සෝවාන් වෙලාමයි මැරෙන්නේ. ඔබ නම් රහත් වෙලාමයි මැරෙන්නේ. මේ සමහර නක්ෂාස්ත්‍රකරුවොත් මෙහෙම කරනවා. ඇතැම් නක්ෂාස්ත්‍රකරුවෝ පින්වත්නි කේන්දර බලන්න ගියාම කියනවලු අපිට එක්තරා මහත්මයෙක් දවසක් කියනවා මගේ කේන්දරේ බලලා මට කිව්වනේ සනස මම මේ ජීවිතේ සෝවාන් වෙලාමයි මැරෙන්නේ කියලා. එහෙම මහත්තයෙක් මට කිව්වා. ඒකවල නක්ෂාස්ත්‍රකරුවට කොහෙන්ද ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය? කේන්දරේ බලලා බෑ පින්වත්නි මෙයා මේ ජීවිතේ මගපල් ලබනවද නැද්ද කියලා තීරණය කරන්න. සමහරු ওই විදියට බල්ලු බලලත් කියනවා. බල්ලෙක්ගේ පාට දෙකක් තියෙනවා නම් කියනවා ආත්ම දෙකයි උපදින්නේ. බල්ලෙක්ගේ ඇඟේ එක පාටක් නම් තියෙන්නේ කියනවා එක ආත්මෙල උපදින්නේ. එක ආත්මයක් විතරක් උපදින්නේ අනාගාමී වෙච්ච කෙනෙක්. එතකොට අනාගාමී වෙච්ච කෙනා ඊළඟ ජීවිතේ සුද්ධාවාසී උපදිනවා අනාගාමීව මිය ගියොත්. එතකොට එක ආත්මයයි. සුද්ධාවාසීදී අනිවාර්යෙන් රහත් වෙනවා. එහෙනම් එක පාටක් තියෙන සියලුම බල්ලෝ අනාගාමී වෙච්ච බල්ලෝ වෙන්න ඕනේ. මේ වගේ පින්වත්නි ධර්මය ගැන අවබෝධයක් නැතුව මාර්ගඵල විහිළුවට ලක් කරගන්නට යනවනම් ඒකේ තේරුම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැලු කරන තමන්ගේ අනවබෝධයක් එක්ක. ඉතින් අපිත් සමහරලාට ඔය වැඩිහිටි පරම්පරාවේ ඇතැම් අය සත්තුන්ගේ ඇඟේ පාට බලලා මේ විදියට කියන තරම් මුලාසිතක් ඇති බව අපි දැකලා තියෙනවා. ඒ නිසා ඔයත් හොඳට මතක තියාගන්න මේ බල්ලා උපදින ආත්ම ගණන් කියන්න එහෙම අපිට හැකියාවක් නැහැ. ඉතින් අපි මේකෙදී සමහර කෙනෙක් කියයි නෑ ඒ කියන්නේ උපදින ආත්ම ගාන නෙමෙයි ඒ බලු ආත්මේ උපදින ආත්ම ගාන කියලා. ආයේ බලු ආත්ම දෙකක් ලැබනෝ පාට දෙකක් තියෙනවා නම් එහෙම. අපි කිසිම කෙනෙකුට පින්වත්නි අඩුතරමේ මිය යන කෙනාවත් දන්නේ නෑ මම මැරිලා ඊළඟ ජීවිතේ කොහෙද උපදින්නේ කියලා. ඒවා කර්මානුරූපව සමහරට අවසාන මොහොතේ පහළ වෙන සිත්වලට අනුව සමහරලාට අතීතයේ සැඟ වෙලා තියෙන කර්ම ශක්තියේ තියෙන බලවත්කම් අනුව අපි උපදින තැන් අපිට හිතාගන්න බැරි විදිහට වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා අපිට මේ කිසි දෙයකින් ඒව හොයන්න හැකියාවක් නැහැ. තියෙන එකම කෙනා බුදුරජාණන් වහන්සේ විතරයි. ඒතකොට අපිට එකක් තේරෙනවා. ඒ තමයි මම කවදද ධර්මය අවබෝධ කරගන්නේ? මගේ ඉන්ද්‍රිය ධර්ම කවදද පරිපූර්ණ වෙන්නේ? ඒක දන්නෙත් මම නෙමෙයි බුදුරජාණන් වහන්සේ විතරයි. උන්වහන්සේට විතරමයි මං ගැනත් තේරෙන්නේ. උන්වහන්සේට විතරමයි ලෝකේ ඕනෑම කෙනෙකුගේ මෙයා කොයි වෙලාවේ ධර්මය අවබෝධ කරගනීද කියන එක තේරෙන්නේ. පින්වත්නි, ඒ නිසා අපිට කරන්න තියෙන දේ තමයි අපි හිතමුකෝ දැන් අර ස්වාමීන් වහන්සේලා ගල්තලා උඩ අරතරම් වීරියක් වඩලත් කිසිම මාර්ගඵලයක් නැතුව මියගිය අපවත් වුණා නම් ඇයි උන්වහන්සේලාට අවශ්‍ය කරන ඉන්ද්‍රිය ධර්ම වැඩිලා නැහැ? උන්වහන්සේලාත් එක්ක එකටම හිටිය. ඒ එකම උපදේශ ටික ලැබුණ, එකටම සාකච්ඡා කරපු, එක විදිහටම වීරිය කරපු, එක නමක් රහත් වෙද්දී එක නමක් අනාගාමී වෙද්දී ඒ ස්වාමීන් වහන්සේලාට කිසිම මගඵලයක් ලබන්න බැරි වුණේ ඉන්ද්‍රිය ධර්ම අවශ්‍ය මට්ටමට වැඩිලා නැති නිසා. පින්වත්නි, ඒ ධර්ම ටික ඉන්ද්‍රිය මෝරණ අවස්ථාව ඒක තේරුම් ගන්න උන්වහන්සේලාටවත් බැරි වුණා. උන්වහන්සේලා නැවත ඊළඟ බුදුසසුන, ඒ කියන්නේ කාශ්‍යප බුදුසසුන ඉඳලා මේ ගෞතම බුදුසසුන වෙනකම් උන්වහන්සේලාට සසර එන්න සිද්ධ වුණා. නමුත් උන්වහන්සේලා වීරිය අතෑරියේ නැහැ. උන්වහන්සේලා එකම මේ ඉලක්කය තුලම හිටියා සසරේ. උන්වහන්සේලා ඒ නිසාම මේ ගෞතම බුද්ධ ශාසනයේදී ධර්මය අවබෝධ කළා. ඉතින් එතන අපි දන්නවා කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ, බාහ්‍ය දාරුචීරිය, පුක්කුසාති, තබ්බමල්ල පුත්තහාමුදුරුවෝ, මේ වගේ මේ ස්වාමීන් වහන්සේලා බොහෝ පිරිසක් ඒ විදිහට මේ අතීත ආත්මවලත් ගොඩාක් ධර්මයේ පුරුදු පුහුණු කරපු අය.
කොටින්ම පින්වත්නි මේ විශාඛා වගේ ඇත්තු ගත්තත් සෑහෙන ධර්ම කෙරෙහි අවබෝධයක් අතීතේ පුරුදු කරපු අය. එතකොට ඒ අතීත ඇතැම් ආත්මවල ওই විදිහට මේ ශ්‍රාවකයෝ අපි මේ ජීවිතේ කොහොම හරි රහත් වෙනවා කියලා ඉලක්කකින් ඉනිමම් පෙරලලා දාලා ගල්තලා උඩට නැගලා කෑම එපා කියලා වීරිය වැඩුවනම් උන්වහන්සේලාට මාර්ගඵල ලැබෙන්නේ නැතිකොට සෑහෙන කල් වීරිය කරලා අන්තිමට අපවත් වෙන කිට්ටු වෙනකොට උන්වහන්සේලා පසුතැවුන්නේ අපි වඩපු මාර්ගේ වැරදිද දන්නේ අපිට උපදෙස් දුන්න අයගේ උපදෙස් වැරදිද දන්නේ එහෙම සිත් පහළ උන්නේ නැහැ පින්වත්නි. එතකොට ඒකට හේතුව වෙලා තියෙන මොකද්ද? එතනදී නම් ඒකට බලපානවා මේ ඇත්තෝ අතීතේ ඉඳලා හේතු සකස් කරගෙන තියෙනවා අපි අසවල් බුද්ධ ශාසනයේ මේ අග්‍රස්ථාන ලැබනවා කියලා. අපි දන්නේ නැති වුණාට බලන්න දැන් බාහිදාරු චීරිය කියන්නේ වහා ධර්මය අවබෝධ කරන ශ්‍රාවකයා බවට පත් වෙන ඒ අග්‍රස්ථානයට ප්‍රාර්ථනා තියාගෙන ඊට හේතු සකස් කරගෙන ඇවිල්ලා. ඉතින් ඒ ආවිතකට ගෞතම බුද්ධ ශාසනය ඒ තැනටපත් වෙන්න. එහෙම කෙනා ඉතින් කාශ්‍යප බුද්ධ ශාසනය කොච්චර වීරිය වැඩුවත් ඒ වීරිය වැඩිම නිසාම රහත්ුනේ නැහැ. ඒ රහත්ුනේ නැති ගෞතම බුද්ධ ශාසනය අර අග්‍රස්ථානේ කරා එන කෙනෙක් මේ. ඒව හැබැයි කාශ්‍යප බුද්ධ ශාසනය දැනන් හිටියේ නැහැ. අනේකත් කියන්න ඕනේ. නැත්නම් සමහරු දැන් කියයි මට මේ කිසිම මාර්ගඵලයක් තාම නැත්te මං අර මෛත්‍රී බුද්ධ ශාසනයේ අසවල් අග්‍රස්ථාන ලැබන කෙනානේ. ඒවා දැන් තීන්දුව తీරන ගන්න එපා. ඇයි ඒ? කාශ්‍යප බුද්ධ ශාසනයේදී අර ශ්‍රාවකයෝ දැනන් හිටියේ නෑ මං තමයි ගෞතම බුද්ධ ශාසනයේ අසවල් අග්‍රස්ථානේ ලබන්නේ කියලා. එහෙම දැනගත්තා නම් එදා එච්චර වීරියක් කරන්නෙත් නෑ. අපිට පින්වත්නි අද කරන වීරිය තුල ප්‍රතිඵලෙ අද අපි මගපල්ලයක් නොලැබුවත් අපිට නැති වෙන්නේ නෑ. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අනිවාර්ය ප්‍රතිඵල දෙකක් තියෙනවා. මේ ධර්මයේ හැසිරීමේදී එකක් තමයි මේ ධර්මයේ හැසිරීම නිසා ධර්මය අවබෝධ කරගෙන සසරින් එතර වෙන්න පුළුවන්. ඒක එකක්. සමහරට ඒක කරගන්න බැරි වුණොත් දෙවෙනි එක තමයි ඒ ධර්මයේ හැසිරීම නිසාම ඒ ධර්ම මාර්ගයේ ඉදිරියටත් පවත්වාගෙන යන්න පුළුවන් තත්වෙන් සුගතිය ඉතුරු වෙනවා. ඒක දෙවෙනි එක. එනිසා ඔබ ධර්මයේ හැසිරුණා කියලා ඔබට පළවෙනි එක නොලැබුණත් ඒ කියන්නේ ඔබ අද මගපල නොලැබුවත් ඔබේ සුගතිය හරි බේරෙන්න නිසා පින්වත්නි ඔබ කල යුතු දේ තමයි අද ධර්මයේ හැසිරෙන මේක. ඉතින් මේක මම කිව්වේ ඇතැම් අයගේ ඉන්ද්‍රිය ධර්ම මට්ටම තේරුම් ගන්න බැරුණා මේගොල්ලෝ අද මම කොහොම හරි මේ ජීවිතේ සෝවාන් වෙනවාමයි කියලා අවුරුදු ගණන් ගිහිල්ලා ඊට පස්සේ තමන්ගේ උපදේශ දුන්න දේශකයන් වහන්සේලා කෙරෙහි පවා අපහදින්න පුළුවන් හින්දායි මම මේක කිව්වේ ඔබට. දැන් ඔබ හිතන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ ඔය ඉන්ද්‍රිය ධර්ම මට්ටම වැඩිච්ච අය දන්න හින්දා මෙයා මේ වෙලාවේ තමයි මෙයාට ධර්මය අවබෝධ කරන සුදුසු මොහොත කියලා දන්න හින්දානේ උන්වහන්සේ සමහර අය වෙනුවෙන් කිලෝමීටර් ගණන් යොදුන් ගණන් උන්වහන්සේ වැඩම කරනවා එක කෙනෙක් වෙනුවෙන්. එහෙම පින්වත්නි එක කෙනෙක් වෙනුවෙන් උන්වහන්සේ එච්චර දුර වැඩම කරනකොට ඒ අතර උන්වහන්සේට කී දෙනෙක් මුණ ගැහෙනද? උන්වහන්සේ කී දෙනෙක් අතහැරද අර එක කෙනෙක් වෙනුවෙන් යන්නේ? උන්වහන්සේ දන්නවා මේ මග මුණ ගැහෙන අයට මේ වෙලාවේ ධර්ම කිව්වට මේගොල්ලෝ ධර්ම අවබෝධයටපත් වෙන්නේ නැහැ. මම මේ ඉලක්ක කරගෙන යන අසවල් කෙනාට මේ මොහොතේ මෙන්න මේ අවස්ථාවේ ධර්මය ඇහුනොත් එයා රහත් වෙනවා. එයා සෝවාන් වෙනවා. උන්වහන්සේම දන්න නිසා එවැනි අය ඉලක්ක කරගෙන වැඩියා. ඒකෙන් අපිට පේනවා පින්වත්නි අහුවෙන හැම කෙනාටම හැම මොහොතෙම මාර්ගඵල ලැබෙන තරමේ තත්වයක් තියෙනවා නම් එහෙනම් බුදුරජාණන් වහන්සේ හරියට දැන් ඔය අපි මාළු අල්ලන දැලක් දාලා මාළු රංචු පිටින් ඉන්න තැනක ඕන තැනක එකපාරක් ගහලා අවශ්‍ය මාළු ගාන රොත්ත පිටින් ගන්නවා වගේ බුදුරජාණන් වහන්සේට තිබුණ වඩින තැන අහුවෙන හැමෝටම ධර්ම කියන්න. උන්වහන්සේ එහෙම කරේ නැහැ. ඒ කියන්නේ ඉන්ද්‍රිය ධර්ම වැඩෙන පුණ්‍යවන්ත අය ඉන්නවා. දැන් අදත් වෙලා තියෙන එකයි. සමහර වෙලාවට අපේ එක පවුලක් ඇතුළේ ඉන්නවා ධර්මය ගැන උනන්දුවක් ඇවිල්ලා. දැන් මේ net FM නාලිකාවේ මම හැමදාම සිත්නෙත අසපුව අහන්න ඕනේ. මම ධර්ම දක්ෂින අහන්න ඕනේ කියලා උනන්දුව ආවො පිනමතු වෙච්ච අයත් ඉන්නවා. ඒ ගෙදරම ඉන්නවා. සමහර විට ඒ දේශනේ අහන්න බාධා කරන අය. එතකොට පින්වත්නි මේ විදියට ඒ පින මතුවෙන අවස්ථා එක එක්කෙනාගේ වෙනස් නිසා ඉන්ද්‍රිය ධර්ම වැඩෙන අවස්ථා එක එක්කෙනාගේ වෙනස් නිසා බුදුරජාණන් වහන්සේ අන්න ඒ දේට අනුව තමයි හැමතිස්සෙම ඒ අවශ්‍ය ශ්‍රාවකයට ධර්මය කියන්න ගියේ. ඒකනේ දැන් සමහරු චෝදනා කරන අඟුලිමාල ඔච්චර මිනිස්සු ප්‍රමාණයක් මරණකම් හිටියේ මොකටද බුදුරජාණන් වහන්සේ? ඇයි උන්වහන්සේට මහා කාරුණික නම් උන්වහන්සේට බලන්න බැරි වුණාද අර මිනිසුන්ගේ ජීවිත අච්චර නැති වෙනකම්? උන්වහන්සේ ඔච්චරට සියල්ල දකින නුවණ තියනවා නම් ඇයි උන්වහන්සේට බැරි වුණේ රටේ මෙච්චර කෝලහලයක් වෙලා තියෙද්දි රජතුමාගේ සෙබළු පවා යවද්දි සෙබළුත් මරනකොට
ඇයි උන්වහන්සේ කලින් ওই තීරණය ගත්තේ නැත්තේ? පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අවස්ථාව දන්න කෙනෙක්. උන්වහන්සේ සුදුසු මොහොතේ මෙයා দমনය වෙන්නේ, මෙයාගේ ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්නේ, මෙයාට ශ්‍රද්ධාව පිහිටන්නේ කොයි මොහොතද? ඒක දන්න උන්වහන්සේ. මෙයාගේ ප්‍රඥාව මතුවෙන අවස්ථාව කොතනද? ඒ අවස්ථාවට තමයි එයාට ධර්මය කියා දෙන්නේ. සමහර විට අඟුලිමාලට ඒ පින තිබුණේම නැත්තම්, ඒ ධර්මය අවබෝධ කරන අවස්ථාව තිබුණේම නැත්තම් උන්වහන්සේ ඒ උපකාරය කරන්නට වෙහෙසෙන එකක් නැති වෙයි. මොකද හේතුව? ඒ කෙනා පින්වත්නි ඒ අවස්ථාවට පත් වෙන්න තරමට එයා තුල පින නැත්තම්, එහෙම පින නැති කෙනෙකුට අපේ ශාස්ත්‍රඥ වහන්සේගේ උපකාරය ලැබෙන්නේ නැහැ. හැබැයි ඒ පින තියෙන කෙනා මගපල නෙමෙයි, නිකන් හරි සුගතිය උපදින හරි අවස්ථාවක් තිබ්බනම් ඒකටත් අපේ ශාස්ත්‍රඥ වහන්සේ උපකාර කරන්න පසුබට උනේත් නැහැ. ඒවා අපිට පේනවා. දැන් අර එක ආච්චි කෙනෙක්, ඒ ආච්චි නිරේ යන බව හොඳටම දකිනවා බුදුරජාණන් වහන්සේ. ඒ ආච්චිට ධර්මය අවබෝධ කරලා මාර්ගඵල ලබා දෙන්න තරම් සුදුසු ප්‍රඥාවක් ඒ ආච්චිට නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ දකිනවා මේ ආච්චිව දුගතියෙන් බේරගන්න ශ්‍රද්ධාව නිකන් යන්තම් හරි ඇති කරවන්න පුළුවන්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සංඝයාත් එක්ක ඒ ආච්චි එන පාරටම මුහුණලා උන්වහන්සේ වඩිනවා. ඒ ආච්චි මුහුණට මේ පැත්තට එනවා. එනකොට බුදුරජාණන් වහන්සේ පාරේ නවතිනවා. උන්වහන්සේ නැවතිලා වැඩ ඉනකොට ආච්චිට සම්පූර්ණයෙන් මේ එන පටු පාරේ බුදුරජාණන් වහන්සේ ළඟ ආච්චිටත් නවතින්න වෙනවා. පාර වැහිලා දැන්. එතකොට මුගලන් මහරහතන් වහන්සේ ආච්චිට කියනවා, ආච්චි මේ ඉන්නේ මේ ලෝකේ බ්‍රහ්මයොත් වඳින ශාස්ත්‍රඥ වහන්සේ නම, දෙවියොත් වඳින ශාස්ත්‍රඥ වහන්සේ නම. ආච්චිය සක්‍ර දෙවියන්ට වුණත් වඳිනවා, මහා බ්‍රහ්මය වුණත් වඳිනවා. මේ බ්‍රහ්මය පව වඳින මහා ශාස්ත්‍රඥ වහන්සේ නමක්. මේ විදියට දෙව් මිනිසුන්ගෙන් බඹුන්ගෙන් වැඳුම් ලබන ශාස්ත්‍රඥ වහන්සේ නමක් මේ ආච්චිගේ ඉස්සරහ මේ වැඩ ඉන්නේ. ආච්චි ඒ නිසා හිත පහදගෙන වන්දනා කරන්න කියලා කියනවා. අර ආච්චි බුදුරජාණන් වහන්සේ දෙස බැලුවේ ඒ හිතේ තියාගෙන අර අනේ දෙවියනි, මේ දෙවියොත් වඳින කෙනෙක්ද, මේ බ්‍රහ්මයොත් වඳින කෙනෙක්ද කියලා ඒ තරම් ගෞරවයෙන් බැලුවා බුදුරජාණන් වහන්සේ දිහා. ඒතරේ බලන සිතුවිල්ලත් එතෙන්දි පින්වත්නි ඒ ආච්චිට ලොකු පිනක් වුණා. එතකොට ඒ සිතුවිල්ලෙන්ම එහෙනම් ඉතින් මට ඒ වගේ කෙනෙක් මුණ ගැහිච්ච එක කොච්චරනම් ලාභයක්ද කියලා සිතුවිල්ලෙන් ඒ ආච්චි වැන්දා. ඒ වැඳලා වැඩි දුරක් ගියේ නැහැ පින්වත්නි. ආච්චිගේ ජීවිතය අවසන් වෙනවා. ඒ ආච්චි සුගතිය උපදිනවා. ඒ අර පිනත් එක්ක ආච්චි වැඳලා යනකම් හිත ගියේ මං අද හරි පුදුම කෙනෙකුටනේ වැන්දේ. මට හරි පුදුම කෙනෙක් නේ අද මුණ ගැහුනේ. මෙච්චර මහා බල සම්පන්න කෙනෙක්ද මේ? දෙයියනේ එහෙම කෙනෙකුටද මම මේ වැන්දේ කිය හිත ගියා. ඔය අනතර මෙරුණා. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ නම් අපිට පේනවා ධර්මය අවබෝධ කරන අවස්ථාව තියෙන කෙනාට ඒ අවස්ථාව කොහොම හරි මගහරින්න නොදී උන්වහන්සේ ඒ ධර්මය අවබෝධ කරන්න අවශ්‍ය කරන කල්යාණ මිත්‍ර උදව්ව දුන්නා වගේම සුගතිය උපදින්න සුදුසු මට්ටමේ හරි අඩු තරමේ ඉන්නවනම් එයාටත් ඒ අවස්ථාව හදලා දුන්නා. සමහරුන් ගැන අපි දැන් දන්නවා සුගතිය උපදින මට්ටමට එහා උදව්වක් කරන්න තියෙද්දි ඒක කරගන්න බැරි වුණොත් උන්වහන්සේ ඇයි එහෙම කරේ කියලා අහපතනොත් තියෙනවා. දැන් අපි දන්නවා ඔය සරියුත් මහරහතන් වහන්සේගේ මාමා කෙනෙක්. ඒ මාමා හරි දුස්සීල ජීවිතයක් ගත කරේ, කිසිම ධර්මයක් ඇතුව හිටපු කෙනෙක් නෙමෙයි. මේ මාමා පින්වත්නි අන්තිමට ලෙඩ ඇඳේ මරණාසන්න මොහොතේ පණ ඇදෑද ඉන්නකොට සරියුත් මහරහතන් වහන්සේ වැඩම කරලා ඒ මාමට කියනවා, මාමා දැන් ඔයා මනුස්ස ලෝකේ අසවල් දෙයට හරියට බැඳිලා හිටියානේ. අසවල් අර ළමයින්ට හරියට බැඳිලා හිටියා. ඔයාගේ මේ දේවල් වලට බැඳුණා. දැන් බලන්න මාමා දැන් ඔය දේවල් වගේ නෙමෙයි කියලා කොහොම හරි මනුස්ස ලෝකයේ තියෙන ස්වභාවයේ හිතේ තියලා ඊට පස්සේ කියනවා, මාමා දැන් ඔය උපදින්න තියෙන තැන් අතරේ නිරේ ගත්තොත් නිරේ මේ මුකුත් නැහැ. නිරේ මෙහෙමයි කියලා නිරේ තියෙන දුක ගැන කියලා නිරේ කෙරෙහි හිත අතෑරියා. අතෑරලා පින්වත්නි ඊට පස්සේ තිරිසන් ලෝකේ හැබැයි ඊට වඩා හොඳයි කියලා කියනවා. ඒ කියන්නේ නිරෙත් එක්ක බලනකොට තිරිසන් ලෝකේ මෙහෙම පුළුවන් කිය තිරිසන් ලෝකේ හොඳ තත්ත්ව කියනවා. ඊට පස්සේ දැන් මාමගේ හිත නිරේට වඩා තිරිසන් ලෝකේ හොඳයි කියලා හිත තිරිසන් ලෝකෙට පිහිටෙව්වම ඊට පස්සේ සරියුත් මහරහතන් වහන්සේ තිරිසන් ලෝකෙත් මේ වගේ හැබැයි දුක තියෙනවා මාමේ. මෙහෙමයි කියලා තිරිසන් ලෝකෙත් තත්ත්ව කියලා ඒ තිරිසන් ලෝකේ දුක ගැන තේරුම් කර දීලා ඊට පස්සේ කිව්වා හැබැයි තිරිසන් ලෝකෙට වඩා හිම නෙමෙයි പ്രേත ලෝකේ ගත්තම പ്രേතයන්ට මොක වුණත් පින් අනුමෝදන් වෙලා දෙවිවරු වගේ සැප විඳින්න හරි පුළුවන්.
පින අවශ්‍ය කෙනෙක් හොයාගෙන ගිහිල්ලා පින් ඉල්ල ගන්න හරි පුළුවන් තිරිසන් සත්තුන්ට එහෙමවත් බෑනේ කියලා. ඔන්න പ്രേත ලෝකෙට හිතපත් කරනවා තිරිසන් ලෝකෙ කෙරෙහි කලකිරවලා. ඊට පස්සේ දැන් මාමගේ හිත പ്രേත ලෝකෙ කෙරෙහි බැඳුණා. പ്രേත ලෝකෙ කෙරෙහි බැඳිච්ච හිත ඊට පස්සේ සරියුත් මහරහතන් වහන්සේ ආයෙමත් තේරුම් කරලා දෙනවා මාම දැන් මොක වුණත් ඔය പ്രേත ලෝකෙ මේ වගේ දුක් විඳිනවා කන්න බොන නැතුව මෙහෙමයි කියලා പ്രേත ලෝකේ ආයෙත් දුක ගැන කියලා කියනවා. ඒ වුණාට එහෙම නෙමෙයි දැන් අපි මේ ඉන්න මනුස්ස ලෝකෙ ඊට වඩා මේ විදිහයි කියලා මනුස්ස ලෝකෙ හිත පිහිටවනවා പ്രേත ලෝකෙ කලකිරවලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ මේ මහා ශ්‍රාවකයා සරියුත් මහරහතන් වහන්සේ පින්වත්නි දැන් අර പ്രേත ලෝකෙන් හිත ගලවලා මනුස්ස ලෝකෙට තිබ්බට පස්සේ මනුස්ස ලෝකේ දැන් කොහොමත් බැඳිලා හිටපු තැනනේ. එතනින් ඊට පස්සේ එතන තියෙන தත්වෙත් එක්ක සාපේක්ෂව පෙන්නනවා දිව්‍ය ලෝකේ ස්වභාවය. දිව්‍ය ලෝකෙට හිතපත් කරනවා මෙහෙමයි මනුස්ස ලෝකේ නම් මේ විදියයි කියලා. ඔහොම අර මාමව අන්තිමට බ්‍රහ්ම ලෝකෙටම හිතපත් කරනවා. ඒතකොට දැන් මේ වෙලාවේ තනිකර මේ ධර්මයක් ගැන සිහි කරමින් ඉන්නේ. එක තැනකට හිත බැඳෙන එකටත් වඩා අනිත් තැන කෙරෙහි තේරුම් අරගෙන කලකිරෙන එක. නිරේ මෙහෙම භයානකයි. තිරිසන් ලෝකෙ මෙහෙම භයානකයි. പ്രേත ලෝකෙ මෙහෙම භයානකයි. මේ මනුස්ස ලෝකෙටත් බැඳෙන්න හොඳ නැහැ. මේ සිතුවිලිනේ දැන් මේ මාම තුල ඇති කරවන්නේ. එතකොට මේ සිතුවිලි මේ මාම තුල ධර්මයක් තුලින් ඇති කරවන පුණ්‍ය සිතුවිලි, කුසල සිතුවිලි. ඒ සිතුවිලිත් එක්ක මේ මාමගේ සිත සම්පූර්ණයෙන් බ්‍රහ්ම ලෝකෙට හිත පිහිටවලා බ්‍රහ්ම ලෝකෙට යන්න මේ විදිය මෛත්‍රී සහගත හිතක් තියෙන්න ඕනි කියලා ඒ අවශ්‍ය කරන මෛත්‍රී සහගත අර සිත මාමගේ හිතේ ඇති කරවන. අන්තිමට පින්වත්නි බ්‍රහ්ම ලෝකේ හිත පිහිටවලා ඉන්නකොට සරියුත් මහරහතන් වහන්සේ තේරුම් ගත්තා දැන් මාමට බ්‍රහ්ම ලෝකෙට අවශ්‍ය කරන මට්ටමට හිත ශක්තිමත් වෙලා තියෙනවා. දැන් මාමගේ සිතේ ඒ ශක්තිය තුලින් මාම මැරිලා බ්‍රහ්ම ලෝකෙ උපදිනවා කියන එක දකිනවා, තේරුම් ගන්නවා. තේරුම් ගත්තට පස්සේ සරියුත් මහරහතන් වහන්සේ වැඩම කරනවා. අර මාම වැඩි වෙලාවක් ගියේ නෑ, මැරිලා ඇත්තටම ඉපදුනේ බ්‍රහ්ම ලෝකෙ. පින්වත්නි, හරි පුදුම අවස්ථාවක් ඒ. බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහනවා, සාරිපුත්ත ඔබ කරපු දේ මම දැක්කා. සාරිපුත්ත ඇයි ඔබ ඒ මාමගේ හිත බ්‍රහ්ම ලෝකෙනුත් ගලවලා ආර්ය සත්‍යෙම කියලා නැවැත්තුවේ නැත්තේ? සාරිපුත්ත ඒ මාමට ආර්ය සත්‍යය තේරුම් කරලා දුන්නා නම් ඒ මාමා නිකලස් වෙලාම පිරිනිවන් පාන තිබ්බයි කිව්වා. ඇයි සාරිපුත්ත බ්‍රහ්ම ලෝකෙන් නැවැත්තුවේ කියලා අහනවා. දැන් බලන්නකෝ එතෙන්දී අපිට කරුණු දෙකක් තේරෙනවා. ඒ මාමගේ ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තිබුණා. ඒකට අවස්ථාව සරියුත් මහරහතන් වහන්සේ විසින් සකස් කරලා තිබුණා. එතන අවසාන මොහොත. නමුත් බුදුරජාණන් වහන්සේ දැක්කා ඒ මාමගේ සිතේ වෙලාව ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තිබුණා. හැබැයි පින්වත්නි, මේ වෙලාවේ කළ යුතු දේ මේ පැත්තෙන් ශ්‍රාවකයා කරලා තිබුණ උපරිමයටම තව එක දෙයක් තිබුණා කරගන්න. ඒ දේ කරන්න බැරි වුණා. ඒකෙන් අපිට තව දෙයක් තේරෙනවා. ඒ තමයි සරියුත් මහරහතන් වහන්සේට බැරි වුණා මාමා මේ වෙලාවේ ධර්මාවබෝධ කරන මට්ටමේ ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තියෙනවා කියන එක දකින්න. එහෙම තත්වයක් තිබුණ නිසා තමයි ওই විදිහට බ්‍රහ්ම ලෝකෙ හිත පිහිටවන්න පුළුවන් උනේ. දැන් අපිත් හිතයි එහෙනම් අපිත් මේ දුස්සීල හැමෝම මැරෙන්න යන වෙලාවේ ඔක්කොම ওই විදිහට කියලා බ්‍රහ්ම ලෝකෙට හිත පිහිටවමුකෝ කියලා. දැන් අර මාමා රහත් වෙන තරමේ ශක්තිමත් මනසක් තිබුණ නිසායි පින්වත්නි ඒ විදිහට බ්‍රහ්ම ලෝක කරා වුණත් යවන්න පුළුවන් උනේ හිත. අපිට හැමෝටම මේ දේ කරන්න බෑ. හැබැයි අපි කරන්න උත්සාහ කරමු. කෙනෙකුට අඩුතරමේ අවසාන මොහොතේ හරි මේවෙන් තේරෙන්නේ මොකද්ද? සුගතිය උපදින්න හරි අඩුතරමේ පුළුවන් කෙනාව සුගතිය යවන්න. එහෙම සුගතියේ යවන්න කටයුතු කරන කෙනා සමහරට රහත් වෙන පින තිබුණා නම් ඇයි ආව එතෙන්ටම ගෙනිච්ච නැත්තේ කියලා අහන්නත් අපේ ශාස්ත්‍රඥ වහන්සේ කටයුතු කළා. දැන් ඔබ තේරුම් ගන්න පින්වත්නි, සමහර වෙලාවට මේ වගේ මේ හිත කොයි වෙලාවෙද සකස් වෙන්නේ කියන එක තීරණය කරන්න අර ඔබට මතක ඇති එක්තරා සිටු පවුලක්. මේ අය තරුණ කාලේ ධර්මයට ආව නම් තරුණ කාලේ රහත් වෙනවයි කියනවා. මධ්‍යම කාලේ හරි අඩුතරමේ ධර්මයට ආව නම් අනාගාමීවත් වෙන්න තියෙනවයි කියනවා. දැන් මේ හිතන්න පුළුවන් ශක්තිය තියෙන කාලෙවත් අඩුතරමේ වයෝවෘද්ධ වෙලා හරි ධර්මයට ආව නම් සෝවාන්වත් වෙන්න තිබුණයි කියනවා. දැන් ඒ ඔක්කොම ශක්තිය නැති වෙලා කියනවා. දැන් අඩුතරමේ ස්නායු දුර්වල වෙලා මේ අර ධර්මය අවබෝධ කරනවා තියා අහලා හිත පහද ගන්න තරම්වත් ශක්තියක් නැහැ ඒ වයෝවෘද්ධ වෙච්ච සිටු යුවලට. එතකොට අපිට පේනවා ඒ අයගේ පින එහෙමම නැති වෙලා ගිහින්. සමහරු එහෙමත් වෙනවා. ඒ වගේ ඔබ හිතන්න අපිට කොච්චර මේ සසර එහෙම වෙලා ඇද්ද? දැන් ඔය විදිහේම
අවස්ථාවක් තව සිහි වෙනවා. තරා මහත්මේ බුදුරජාණන් වහන්සේත් එක්ක ධර්මයේ සාකච්ඡා කර ඉන්නකොට මේ මහත්තයා එකපාරට බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි අපිට ගොඩාක් වැඩ තියෙනවා ගිහි ගෙවල් වල. ඒ නිසා ස්වාමීනි මම දැන් ගිහින් එන්නම් මට හොඳටම දැන් ප්‍රමාදයි කියනවා. ඒතර බුදුරජාණන් වහන්සේ මේ දේශනයක් කරමින් හිටියේ. ඉතින් ප්‍රමාදයි කිව්වට පස්සේ උන්වහන්සේ ඔබට කැමැත්තක් කියලා කිව්වම අර මහත්තයා වන්දනා කරලා යනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ සංඝයාට කියන මහණෙනි මේ මහත්තයා තව ටිකක් වෙලා හිටියානම් ඒ මහත්තයා සෝතාපන්න වෙනවයි කියනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කරමින් ගිය අනුශාසනාව අර මහත්තයාට සෝතාපන්න වෙන මට්ටමේ සිතක් ඇති කරගන්න තිබුණු මොහොත ඒ මහත්තයම මග ඇරගත්ත සාමාන්‍ය ජීවිතේ වැඩ කටයුතු වලට හිත යොමු කරලා. ඔබට හිතේ ඇයි ඉතින් බුදුරජාණන් වහන්සේ කිව්වේ නැත්තේ? කියන්නේ කොහොමද? ඔබ හිතන්න. උන්වහන්සේ කිව්වනම් නෑ ඔබ තව චුට්ටක් කොහොම ඉන්න ඔබ සෝතාපන්න වෙනවා කියලා. එතකොට මේ මහත්තයා කොහොමත් සෝතාපන්න වෙන්නේ? බුදු කෙනෙක් එහෙම කරන්නෙත් නෑ. එහෙනම් පින්වත්නි බුදුරජාණන් වහන්සේ එහෙම කිව්ව මොහොතේ ඉඳලා අර මහත්තයා ඊට පස්සේ දැන් අර වැඩෙත් ඔළුවේ තියෙනවා. ඒකත් අස්සේ කල්පනා කර ඉඳි දැන් තාම සෝතාපන්න වුන්නේ නැහැ නේ කිය. ඊට පස්සේ සෝතාපන්න වෙන එක ගැන හිතෙත් ඉඳි. ඒ හින්දා බුදු කෙනෙක් කවදාකවත් එහෙම කියන්නේ නැහැ. එහෙම නැත්නම් සෝතාපන්න කතාව නොකිය ඔහොම තව චුට්ටක් ඉන්න කියලා කියන්නත් බෑ. එහෙම ඉන්න කිව්වත් ඊට පස්සේ ඉන්නේ වදයක් විදියට. මට අර වැඩේට පරක්කු වෙනවා බුදුරජාණන් වහන්සේ කොහේද දැන් බලෙන් මාව තියාගෙන ඉන්නෝනේ. ඉන්න කිව්වා කියලා හිත ඉන්නවා පින්වත්. එතකොට කොහොමද ඒත් ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. ඉතින් ඒකෙන් අපිට තේරෙනවා සෝවාන් වෙන්න අවශ්‍ය කරන ඉන්ද්‍රිය ධර්ම වැඩෙන ඒ හිත තිබුණා ඒ පින මග අරගත්. අපිත් ওই විදියට සමහර විට බුදුවරු මුණ ගැහිලත් අපේ පින මග අරගත්තු අය වෙන්න පුළුවන්. අපිට සමහර විට අද මේ මොහොතේ ඒ අවස්ථාවද වෙන්න පුළුවන්. අන්න ඒක නිසා තමයි හැම මොහොතෙම මග අරගන්න එපා කියලා කියන්නේ. අපි හැම මොහොතෙම පුළුවන් තරම් සිහිය පවත්වාගෙන කටයුතු කරන්න ඕනේ පින්වත්නි. අපි කවුද දන්නේ මේ ගෙවෙන මොහොත මට ඉන්ද්‍රිය ධර්ම වැඩෙන මොහොතද කියලා. දැන් අපිට සිහිපත් වෙනවා බුදුරජාණන් වහන්සේ අර ඊරියක් දැකලා සිනහවක් පහල කරපු මොහොත. උන්වහන්සේට සත්තු ඕන තරම් හම්බෙලා තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේම හැම සතාම දැකලා සිනහ පහල කරන්න ගියේ නැහැ. නමුත් මේ ඊරි පැටිය දැකලා සිනහ පහල කරා. ඇයි? ඒකට විශේෂ හේතුවක් තියෙනවා. උන්වහන්සේ හැබැයි එතෙන්දී ඇයි ස්වාමීනි සිනහ පහල කරේ කියලා කියනකොට පින්වත්නි ආනන්ද හාමුදුරුවෝ එහෙම අහනකොට බුදුරජාණන් වහන්සේ ඒකට හේතු හැටියට කිව්වේ ඊරිගේ අතීත කතා ටික. මොකද ඒ අතීත කතා ටික ඇහුණත් කෙනෙකුට ඒක ධර්මය අවබෝධ කරගන්න උපකාරයක්. අතීත කතා ටික එනවා ලොකු විස්තරයක්. ඒකාත්මික කිකිලියක්. ඒ කිකිලි ස්වාමීන් වහන්සේ නමකගේ විදර්ශනා සජ්ජායනාවක් ඇහිලා ලොකු වීරියක් එනවා. ඒ කියන්නේ ඒ සජ්ජායනාව අහගෙන ඉන්න. ඉතින් හැමදාම මේ ස්වාමීන් වහන්සේ සජ්ජායනා කරන වෙලාවට ඔක්කොම වැඩ පැත්තක දාලා මේ කිකිලි අරක ආසාවෙන් අහගෙන ඉන්නවා ඇවිල්ලා. ඒ වගේ අපි මේ පහුගිය දවසකත් දැක්ක එක්තරා වීඩියෝවක්. හැමදාම හවසට පන්සලේ බෝධි පූජාව තියෙන වෙලාවට ඒ ගමේ ගවයෙක් ඉන්නවා එළදෙන. ඒ එළදෙන හරි ආසාවෙන් ඇවිල්ලා අර බෝධි පූජාව තියෙන තැනට ඇවිල්ලා වාඩි වෙලා ඒක අහගෙන ඉන්නවා. පූජාව ඉවරනකොට ආයි නැගිටලා යනවා. ඉතින් ඒක ලස්සන වීඩියෝ එක අපිට දකින්න ලැබුණේ. ඒකෙදී පන්සලේ හාමුදුරු සහ ගමේ මිනිස්සු ඔක්කොම කියනවා පූජාව තියෙන දවසට හරියටම පූජාව ඇහෙනකොටම ඈත ඒ එළදෙන ඇවිල්ලා බෝධිය ළඟටම ඇවිල්ලා වාඩිලා ඉන්නවා. ඒකේ පුදුමෙත් පූජාව ඉවර වෙනකන් විතරයි ඉන්නේ. ඉවර වෙච්ච ගමන් යනවා. ඉතින් එහෙම ඒ සිත පහළ වෙලා තියෙනවා වගේ එකාත්මික කිකිලියෙකුටත් එහෙම අවස්ථාවක් තිබිලා. අපිට ඒ එළදෙන දැක්කම හිතුණා මේ එළදෙන අනිවාර්යයෙන්ම මේ ශබ්දයට ආස කරමින් මේ පූජාවට හිත යොමු කරගෙන මෙහෙම එනවා කියන්නේ. ඒ එළදෙන අනිවාර්යෙන් ඊළඟ ආත්මෙ පින්වත්නි සුගති ආත්මයක් ලබන්න පුළුවන්. ඒ වගේ සත්තු කලාතුරකින් බිහි වෙනවා. දැන් මේ කියන කිකිලිත් ඔහොම විදර්ශනා සජ්ජායනාව හරි ආසාවෙන් අහගෙන ඉඳලා ඔය පිනට ඊළඟ ආත්මෙ උබ්බරී කියලා සිටුදුවක් වුණයි කියනවා. එතකොට දැන් මේ සිටුදුවක් විදිහට උපන්නට ඒ කාලේ ලොකු ධර්මයක් කෙරෙහි හිත යොමු කරන්න තරම් ශක්තියක් තිබිලා නැහැ. මේ සිටුදුවට හැබැයි භාවනා කරන්න හිතක් එනවා. ඉතින් මේ දුව භාවනා කරනවා, ධ්‍යාන දියුණු කරනවා. බුද්ධ ශාසන නැති කාලෙත් පින්වත්නි ධ්‍යාන වඩන අය ඉන්නවා. එතකොට දැන් මේ සිටුදුව ඔහොම ධ්‍යාන වඩලා බ්‍රහ්ම ලෝකෙත් යනවා. දැන් පටන් ගත්තේ කොහෙන්ද? කිකිලියෙක්ගෙන්. මනුස්ස ලෝකේ ඇවිල්ලා බ්‍රහ්ම ලෝකෙත් යනවා. අන්තිමට බ්‍රහ්ම ලෝකෙන් ආය ආයුෂ අවසන් වුණාට පස්සේ නැවතත් මනුස්ස ලෝකෙ ඇවිල්ලා ওই විදියට පින්වත්නි ආයමත් අර දුස්සීල ගමනකට වැටලා අද මේ ඊරියක් වෙලා ඉන්නවයි කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ඊරිය එහෙමනම්
තිරිසං ආත්මිකින්ම නැගිටලා මනුස්ස ලෝකවල ඇවිල්ලා මනුස්ස ලෝකවල ධානය වඩලා බ්‍රහ්ම ලෝකෙත් ගිහිල්ලා ආයෙත් අද මෙතෙන්ට වැටුණානේ කියලා කියනවා. ඔබ හිතන්න අද අපි එදා ඒ උබ්බරී සිටුදුව ධානය වඩලා බ්‍රහ්ම ලෝකෙ ගිය තරම් වීරියක් අද අපිට තියෙනවද? ඒතොර එච්චර ධානය වඩලා බ්‍රහ්ම ලෝකෙ ගිය සිටුදුවත් බ්‍රහ්ම ලෝකෙ බ්‍රහ්මෙක් වෙලා ඉඳලත් ආයෙත් ඊරියාත්මයට වටුණා නම් අපි ගැන මොන කතාවද? ඒ නිසා පින්වත්නි මේ සසරේ ස්වභාවය ගැන බුදුරජාණන් වහන්සේ ඊරි පැටියකින් පෙන්නලා උන්වහන්සේ සිනහව පහල කරාට එතෙන්දී උන්වහන්සේ නොඅදාළ කතාවක් තියෙනවා. ඒ කතාව තමයි ඒ ඊරි පැටියගේ අනාගත කතාව. ඒ අනාගත කතාව ලංකාවත් එක්ක විසඳුණු කතාවක් පින්වත්නි. ඒක හරි ලස්සන සිදුවීමක්. මේ ඊරි පැටියා ඊට පස්සේ ආයමත් මේ සසරේ ඔහොම කැරකි ඇවිල්ලා මනුස්ස ලෝකෙම නැවත උපත ලබනවා. ඉන්දියාවේ මිනිසාත්ම දෙකක් ලබනවා. මේ ගෙවිගෙන ගිය අවුරුදු දහස් ගාන අතරේ මනුස්ස ලෝකයේ ඉන්දියාවේ මිනිසාත්ම දෙකක් ලබලා ඊට පස්සේ ලංකාවෙත් එක ආත්මික උපදිනවා දුටුගැමුණු රජතුමාගේ කාලේ. දුටුගැමුණු රජතුමාගේ එක්තරා ඇමති කෙනෙකුගේ බිරිඳක් වෙලා මේ ඊරි පැටියා ඒ කාලේ දුටුගැමුණු රජතුමා ඉන්න කාලේ ඉපදුනහම ඒ කාලේ ඔබ දන්න රහතන් වහන්සේලා හිටියනේ. එක රහතන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වඩිනවා මේ ඇමතිතුමාගේ ගෙදරට. පිණ්ඩපාතේ වැඩම කරනකොට දාන ටික බෙදන්න ආවේ අර බිරිඳ. ඒක බිරිඳ කියන්නේ දැන් අර බුදුරජාණන් වහන්සේ දා සිනහ පහල කරපු ඊරි පැටියා. එතකොට දැන් මේ කාරණේ දැක්ක ගම ස්වාමීන් වහන්සේ දන්නවනේ මේ කවුද කියලා. එතකොට උන්වහන්සේට කියන එක පාට දැක්ක ගමන් උන්වහන්සේට නිකන් අමුතු හුරුවක් දැනුණා. උන්වහන්සේ හොඳ අභිඥාලාභී කෙනෙක්. උන්වහන්සේ විමසලා බලනකොට දෙයියනේ මේ අර ඊරි පැටියා. බුදුරජාණන් වහන්සේගේ මේ ලයේ උපන් පුතෙක් දැන් මේ රහතන් වහන්සේ නම. දුටුගැමුණු රජතුමාගේ කාලේ හිටපු මේ රහතන් වහන්සේ මේ කාන්තාවට ටිකක් දැනෙන්න වගේ කියනවා ඊරි පැටියා අද ඇමති බිරිඳක් වෙලානේ කියලා. පිණ්ඩපාතේ ආපු ගමනේ ඕක නිකන් කිව්වා. ඊරි පැටියා අද ඇමති බිරිඳක් වෙලානේ කිව්වට පස්සේ අර කාන්තාවගේ හිත රිදුණා. ඊරි පැටියා කිව්වා මට කියලා හිත රිදිලා. හැබැයි දන්නවා මේ රහතන් වහන්සේ නමක් මොකක් හරි කියපු කතාවේ තේරුමක් ඇති කියලා හිතුණා. ඊට පස්සේ පින්වත්නි ඇය යහළුව යෙහෙලියක් එක්ක ගිහිල්ලා මේ රහතන් වහන්සේගෙන් විස්තරය අහනවා. ස්වාමීනි ඇයි ඔබ වහන්සේ අර එහෙම කිව්වේ? පිණ්ඩපාත යන වෙලාවේ ඔය කතා කරන්න බැහැනේ. පස්සේ පින්වත්නි ආරාමයට ගිහිල්ලා ඔය විස්තරය ඇහුවම ඒ ස්වාමීන් වහන්සේ සම්පූර්ණ විස්තරය කියලා දෙනවා. ඔබ මෙහෙම අර කිකිලි ආත්මේ ඉඳලා මේ විදියට ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච මොහොත වෙද්දී ඊරි ආත්මයක් ලැබලා ඊට පස්සේ ඔබ මෙහෙම ඉපදී මේ අද මේ තත්වෙට ඇවිත් ඉන්නේ කියලා. මුළු කතාවම ඇහෙනකොට පින්වත්නි ඒ වෙනකොට රහතුන් හිටිය යුගයක් නිසා අපිට හිතෙනවා මේ ඇමති බෙරිඳුණත් ධර්මය අහන්නට ඇති. ධර්මය ඇහුවට දන්නේ මම තමයි බුදුරජාණන් වහන්සේ ළඟ ඊරි පැටියෙක් වෙලා හිටියේ කියන එකවත්. සමහර විට ඒ කතාවම අහලා තිබ්බද දන්නෙත් නැහැ. නමුත් පින්වත්නි මේ රහතන් වහන්සේ සම්පූර්ණ විස්තරය කිව්වම ඇයට පුදුම සංවේගයක් ඇති වෙනවා. ඒ සංවේගෙත් එක්කම ඇය කල්පනා කරනවා මේක සුදුසු ගමනක් නෙමේ මේ යන ගමන. මේක දැන්වත් මිදෙන්න ඕනේ. මම බ්‍රහ්ම ලෝකවල ගිහිල්ලා තිරිසං ආත්ම ලැබලා මේ එක ආත්මවල මෙහෙම කැරකි ඇවිල්ලා මම මේක දැන්වත් මිදෙන්න ඕනේ කියලා අර ඇමතිතුමාගෙන් අවසර අරගෙන ඊට පස්සේ පින්වත්නි මේ ඇත්තෝ වහාම ධර්මය අවබෝධ කරන්න අවශ්‍ය ඉලක්කයකින් ඇය මහාන වෙනවා. භික්ෂුණියක් බවට පත් වෙනවා. මේ භික්ෂුණිය ලංකාවේ ප්‍රදේශ කීපයකම වැඩ ඉන්නවා. මෙහෙම ඉන්න අතරේ ඇයට පින්වත්නි මහා සතිපට්ඨාන සූත්‍රය ආසවිසෝපම සූත්‍රය කියන සූත්‍ර දෙක උපකාර වෙනවා. ඇය පළවෙනි අවස්ථාවේ සෝතාපන්න වෙලා ඊළඟට ඇය මේ ආසවිසෝපම සූත්‍රය උපකාර කරගෙන අරහත්ත්වයට පත් වෙනවා. දැන් එතකොට මේ භික්ෂුණිය අවසානයේ පිරිනිවන් පාන මොහොතේ හිටපු අනිත් භික්ෂුණීන්ට කියනවා මම මෙහෙම ගමනක් ආවා. බුදුරජාණන් වහන්සේ දා මාව තිරිසං ආත්මික දැකලා ඒ සිනහව පහල කරේ. අද මම මේ වගේ තත්වයකට එන බවක් දකින්නට ඇති. ඒ නිසාමයි උන්වහන්සේ නිසාම අද මට මේ දුක්ඛිත ගමනෙන් මිදෙන්න පුළුවන් වුණා කියලා බොහෝම ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමින් තමන්ගේ මුළු කතාව අනිත් අයටත් වීරියක් එන්න කියලා ආසවිසෝපම සූත්‍රයේම උපකාර වුණා මට කියන එකත් කියලා පිරිනිවන් පාන පින්වත්නි. අපිට පේනවා බුදුරජාණන් වහන්සේ අතීත ටික කිව්වා. අන්න උන්වහන්සේගේ ස්වභාවය. උන්වහන්සේ අතීත ටික ආනන්ද හාමුදුරන්ට කිව්වට ආනන්ද මේ
ඊරි පැටියා මෙහෙම හිටියට අනාගතේ මෙහෙම තත්වයකට ගිහිල්ලා හැබැයි අනාගතේ ලංකාව ඉපදිලා රහත් වෙනවා කියන ඒවා කියන්න ගියේ නෑ. ඇයි ඒවා කිව්වනම් එදා පින්වත්නි අර භික්ෂුණියට මේ විදියට මහාන වෙන මොහොතේ රහතන් වහන්සේගෙන් විස්තරය ඇහෙනකොට එහෙනම් ওই ටිකත් ඇහෙනවනේ. එතකොට රහතන් වහන්සේ කියයි බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කිව්වා ඔබ කවදා හරි රහත් වෙනවා කියලා. ඒ වචනේත් මෙතුමිට දැනගන්න ලැබෙනවා. එතකොට මෙතුමි ලොකු වීරියක් ගන්න නැහැ. මොකද හිතේ තියෙනවා මං කොහොමද රහත් වෙනවා කියලා නේ තියෙන බුදුරජාණන් වහන්සේ. ඒ නිසා බුදුවරු එහෙම කියන්නේ නැහැ. එතකොට පින්වත්නි සාමාන්‍යයෙන් එහෙම හැමෝටම කියන්නේ. හැබැයි අපි දකිනවා බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට එහෙම කියපු තැනක් තියෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ ඔය බුදුරජාණන් වහන්සේගේ ලෝක දකින්න පුළුවන් ඥාන ශක්තිය ගැන කියපු තැනකදී උන්වහන්සේ ගැන හිත පැහැදිච්ච ආනන්ද හාමුදුරුව මුල් කරලා උදායි කියන හාමුදුරුව අහනවා ආනන්දගේ නෙමෙයි ඉතින් ඔය ඥානෙ ආනන්ද මොකටද ඔච්චර සතුටු වෙන්නේ කියලා. එතකොට උදායි හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ වදාළ උදායි එහෙම කියන්න එපා. මේ ආනන්දට ඇතිවෙච්ච ඔය සිතුවිල්ල තථාගතයන් වහන්සේ ගැන ඔය පැහැදිච්ච සිත පොඩි නෑ උදායි. මේ සිතට පුළුවන් මේ විදිහට ආනන්දව සක්විති රජවරු කරන්න. මේ විදිහට සක්‍රදේවෙන් රැ කරවන්න. දෙව්ලොව මේ මෙච්චර ආත්ම ගානක් උපදින්න තරම් ඔය සිත ප්‍රබලයි. හැබැයි ආනන්දට මුකුත් වැඩක් නෑ. මොකද ආනන්ද මේ ජීවිතේම නිකලස් කෙනෙක් බවට පත් වෙනවා කියලා. එතකොට ඔය ආනන්ද හාමුදුරන්ට එහෙම කියලා තිබුණාට පින්වත්නි උන්වහන්සේ මේ ඥාන ශක්තිය හොඳට උපද්දගත්ත කෙනෙක් නිසා උන්වහන්සේ ශක්ති සම්පන්නයි ධර්ම මාර්ගය තුල හැමෝටම එහෙම හැකියාව නැහැ. ඒ නිසා උන්වහන්සේ අනිත් අයට එහෙම කිව්වේ නැහැ. ඊරිපැටියට එහෙම කිව්වේ නැහැ. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේ දකිනවා මේ ඊරිපැටියට උනත් ඉන්ද්‍රිය ධර්ම වැඩෙන මොහොතක් අනාගතේ එනවා. ඒ අවස්ථාව උන්වහන්සේ දකිනවා. හැබැයි උන්වහන්සේ පින්වත්නි ඒ සුදුසු අවස්ථාව දකින නිසයි සිනහ පහල කරේ. නැත්තම් ඉතින් ඔය ඕනම දකින තිරිසන් සතෙක් අතීත ආත්මවල මනුෂ්‍ය ආත්ම ලැබලා පින්කම් කරලා දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ ගිය අවස්ථාව ඕන තිරිසන් සතෙකුගේ ඇති. හැබැයි උන්වහන්සේ හැම සතාටම සිනහ පහල කරේ නැහැ. එහෙනම් අපිට පේනවා මේ ඊරිපැටිය වෙනුවෙන් සිනහ පහල කරේ ලංකාවේ උපදිලා ඒ රහත් වෙන බව දකින නිසා. ඒ නිසා මේ ඉන්ද්‍රිය ධර්ම වැඩෙන මොහොත පින්වත්නි එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ අපිට මගේ හැරුණත් එදා සමහරට අපි තිරිසන් සතෙක් වෙලා හිටියත් අද අපි ලංකාවේ උපදිච්ච මේ මොහොතේ අද අපිට මේ ධර්මය ඇහෙන මේ මොහොතේ සමහරට අපේ ඉන්ද්‍රිය ධර්ම වැඩෙන මොහොත වෙන්නටත් පුළුවන්. නොවෙන්නටත් පුළුවන්. මම මේකයි කියන්නේ. අපි මේ මොහොතේ ඒ ඉන්ද්‍රිය ධර්ම වැඩෙන මොහොත නම් අපි අනිවාර්යෙන් වීරිය කරන්න ඕනේ. අපි වීරිය කරන්නේ නැතුව සමහරට අපේ අද මේ දහම අවබෝධ වෙන්න තියෙන අවස්ථාව අපිට මග ඇරෙන්න පුළුවන්. සමහරට අපි අද ඉලක්කයකින් මම කොහොම හරි සෝවාන් වෙනවා කියලා වීරිය කළාට නොවෙන්නත් පුළුවන්. එහෙම නොවෙන්නේ සමහරට අපි දන්නේ අපේ ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්න තියෙන ඊළඟ බුදුසසුනකද කියලා. හැබැයි එහෙම අද අපි අතෑරලා දාන්න අපිට දැනුමක් නැහැ. හැබැයි අපි අතෑරලා දැම්මොත් පින්වත්නි සමහරට ඒ අතෑරීම නිසා අපේ සුගතියත් අතෑරෙන්න පුළුවන්. ඔබ එහෙම අත් නොහැර ධර්ම මාර්ගය අද ප්‍රගුණ කරොත් එහෙම ඔබට සුගතිය පවා බේරෙන්න පුළුවන්. ඒ නිසා ඔය කවුරුත් පින්වත්නි සම්මා දිට්ඨිය වඩන්න තියෙන මේ ධර්මයේ කෙරෙහි වටිනාකම තේරුම් අරගන්නට ඕනේ මේ යුගයේ. ඒ වටිනාකම තේරුම් අරගෙන සම්මා දිට්ඨියත් එක්කම තමන්ගේ සිත දියුණු කරගන්න පුළුවන්, සිහිය පවත්වන්න පුළුවන්, වීරිය පවත්වන්න පුළුවන් මේ යුගයේ ඔබ උත්සාහවන්ත වෙන්න. සමහර විට ඔබ එහෙම උත්සාහ කරන අතරේ ඔබට තාම ප්‍රතිඵල ලැබෙන්නේ නැති එක පිළිබඳව ඔබ දකින්න තාම මට හිත වැඩෙන මොහොත නොවෙන්න පුළුවන්. නමුත් කොයි මොහොතේද දන්නේ නැති නිසා මං හැම මොහොතෙම සිහියෙන් ඉන්න ඕනි කියලාම ඉන්න. බැරි වෙලා හරි එහෙම තාම ප්‍රතිඵල නැහැ කියලා හිතෙද්දි අර වගේ අසත්පුරුෂය ඇවිල්ලා ඔබට කියන්න පුළුවන් ඔය හාමුදුරුවන්ගෙන් ඔච්චර බනහන දැන් ඔය අර හාමුදුරුව ළඟට ගියා මේ හාමුදුරුව ළඟට ගියා කෝ තාම කිසිම මේ ලැබුණ නැහැනේ කිසිම මාර්ගඵල එන්න අර අපේ හාමුදුරුව සහතිකේ පිටින්ම දෙනවා කියලා ඔබව පින්වත්නි නොමග යවන්නටත් පුළුවන්. ඒ නොමග ගියොත් ඔබ ධර්ම මාර්ගෙින් මුළු සසරින්ම වැටෙනවා. අන්නේ සියල්ලම බේරෙන්නටයි අද ඔබට මම මේ දේශනාව සිදු කළේ. ඒ නිසා අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ වෙන මොහොත අපි තේරුම් අරගෙන ඒ මොහොතේ කටයුතු කරන්නට ඕනේ. දැන් බලන්න සමහර අවස්ථා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දකිනවා එක්තරා භික්ෂුවක් මේ රජතුමා නිස්කාරණේ දඬුවම් දීලා උලක් උඩ ඉන්නේ. ඒ මොහොතේ රහත් වෙන මොහොත. එතකොට පින්වත්නි රහත් වෙන මොහොත උල උඩ හිටියත් උන්වහන්සේ ඒ මොහොතේ උදව් කළේ උලෙන් ගලවන්නේ නෙමේ අර සසරින් ගලවන්න. මොකද ඒ වෙලාවේ උන්වහන්සේට පැහැදිලිව පුළුවන් ඒ රහත් වෙන ස්වාමීන් වහන්සේගේ පිළිබඳව වෙච්ච වරදක් නැති බව දකින නිසා උන්වහන්සේට ඒ ගැන රජතුමාට පහදලා දෙන්න තිබුණා. මොකද පින්වත්නි
මේ හාමුදුර බොහොම අහිංසකව ඇලක පැම් පහසු වෙවි හිටියා. ඇඟ සෝද හිටියා. සිවුරු ටික ඒ ඇල යූරේ තියලා උන්වහන්සේ මේ විදියට ඇඟ සෝදමින් සිටනකොට ඔය පාරෙන් ඔතන තිබුණ පාරෙන් දුවගෙන එනවා හොරෙක්. මේ හොරාගේ පස්සෙන් පන්නගෙන එනවා රාජපුරුෂයෝ. එතකොට ඈත තියා දුවගෙන එන රාජපුරුෂයන්ට අල්ලගන්න ලේසි පහසු දුරකින් නෙමේ මේ හොරා දුවන්නේ. ටිකක් ඈතින් දුවන්නේ. එතකොට මේ හොරා එකපාරට මේ ඇලේ පැම් පහසු වෙන ස්වාමීන් වහන්සේ දැක්ක ගමන් හොඳ දෙයක් කරන්නම් කියලා උන්වහන්සේ දැන් මේ බේරෙන්න ඕනකමට රාජපුරුෂයන්ව මගාරින්න ඕනකමට කළේ මොකද්ද? තමන්ගේ හොරකම් කරගෙන යන බඩු ටික තිබ්බාර හාමුදුරන්ගේ සිවුරු ටිකත් එක්ක තියලා හැංගුණා. එතකොට මෙතනින් දුවගෙන එනකොට එකපාරට අර හාමුදුරුවෝ දැකලා රාජපුරුෂය අහනවා මෙතනින් හොරෙක් යනවා දැක්කද කියලා. ඒ දැක්කද කියලා අහනකොට හාමුදුරුවෝ පින්වත්නි මේ වෙලාවේ ඇත්තටම පැම් පහසු වෙනකොට සමහර අනිත් පැත්ත බලාගෙන පැම් පහසු වෙන්නේ නැති. දැක්කත් උන්වහන්සේලා ඒ වගේ තැනක නිහඬව ඉන්නවා බොහෝ විට. ඉතින් උන්වහන්සේ නිහඬව ඉන්නේ. කොහොම හරි නිහඬව ඉන්නකොට හාමුදුරුවන්ගේ සිවුරුත් එක්ක බඩු තියනවා දකින්න. එතකොට අනිත් රාජපුරුෂෙක් කියනවා මේ තියෙන්නේ බඩු. මෙයා තමයි හොරා. අල්ලගෙන ගිහලා රජතුමාට දුන්නා. රජතුමනි මේ හොරකම් කළා මදිවට සිවුරකුත් අස්සේ හොරෙන් හංගන් ඇවිල්ලා අපිව රවට්ටන්න හැදුවා භික්ෂු වේශකින් කියලා. රජතුමාට තවත් තරහ ගියා. භික්ෂුවකගේ නාමයෙන් මේ භික්ෂූන්ගේ නම තිලිටි කරන්න ගිය හොරෙක් කියලා උල තියන්න නියම කළා. එතකොට පින්වත්නි ඒ උලේ ඉන්නකොට බුදුරජාණන් වහන්සේ බැලුවේ මෙයාගේ ජීවිතේ බේරණ එක නෙමෙයි. මෙයාව සසරින් ගලවන්න තියෙන ඉන්ද්‍රිය ධර්ම වැඩිච්ච මොහොතත් මේ වෙලාව. තමාරිට උනන් දැන් අපි හිතයි අපි මෙයාව මේ වෙලාවේ උලෙන් ගලවලා ඊට පස්සේ මෙයාට ධර්මය අවබෝධ කරන්න උදව් කරමු. නමුත් ඒ අවස්ථාව මග ඇරෙනවා. ඒ අවස්ථාව එන තැන මේ ඒ නිසා එතෙන්දී ආයි දෙසරයක් හිතුවේ නැහැ. ධර්ම අවබෝධයටමයි උදව් කළේ. අපි ඒ නිසා පින්වත්නි අපේ සියුම් මොහොත ගැනම හිතමු. ඒ සියුම් මොහොත සමහරුන්ගේ හරි පුදුම තැන්වල ආවේ. එක්තරා කෙනෙක් ඔබට මේ කාරණේ පසුගිය දවසක අපි සිහිපත් කළා. එයා තනිකර සංදර්ශන කරන කෙනෙක්. මහා උණ බටලී ගොඩාක් උසට ගහලා මේ කුඩට කරණම් ගහලා පයින්නවා. පැනලා ඒ උණ බට උඩ එයා සංදර්ශන පෙන්නනවා. දැන් මේ විදිහට ගමින් ගමට ගිහිල්ලා සංදර්ශන පෙන්නන කෙනා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ප්‍රදේශයටත් ආවා. දැන් එදා සංදර්ශනයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දකිනවා මේ සංදර්ශන පෙන්නන මේ මිනිසයාට ඉන්ද්‍රිය ධර්ම වැඩිලා ධර්මය අවබෝධ වෙන සුදුසු අවස්ථාව දැන් ඔන්න තැන. උන්වහන්සේ වඩිනවා අර සංදර්ශනය පෙන්නන තැනට. එතෙන්ට වැඩම කරලා උන්වහන්සේ සුදුසු තැනක් දන්නවා. කොතෙන්දද දැන් ධර්මය අවබෝධ කරන්න පුළුවන් අවස්ථාව තියෙන්නේ කියලා. හරියටම පින්වත්නි අවස්ථාව වෙන්නේ හරි පුදුම තැනක. කරණම ගහලා පොළවෙන් නැගිටලා අහසේ කරණම් ගහගෙන ගිහිල්ලා අර උණ රිට උඩ හිට ගන්න මොහොතත් ඒ පොළවෙන් නැගිටින මොහොතත් අතර ඒ කියන්නේ කරණම ගහගෙන අහසේ යන අතරේ තමයි මෙයාට ධර්මය අවබෝධ කරන හිතපත් වෙන්නේ. ඉතින් ඒ ඉන්ද්‍රිය ධර්ම වැඩෙන ඒ තැනදී උන්වහන්සේ මග හැරෙන්නේ නැති වෙන්නට එතන ඉඳලා එයාට පමණක් ඇහෙන්න ගැඹුරු ධර්මය හොද්දට කැටි කරපු ගාතාවක් එයාට හෙන්න කියනවා. එයා පොළවෙන් නැගිටලා යනකොට පෘථජ්ජන කෙනෙක්. අන්තිමට යාර රිට උඩ ගිහිලා කර්ණම ගහලා හිට ගන්නකොට රහතන් වහන්සේ නම. ඒ වගේ මේ ධහම අවබෝධ වෙන මොහොත හරි පුදුමයි. ඒ සුදුසු තැන අපේ ශාස්ත්‍රුන් වහන්සේ එයාට අදාළ ධර්මයේ කිව්වේ. අපිත් උත්සාහ කරමු. අපේ සිතේ ඒ වගේ ධහම අවබෝධ වෙන මොහොත කොතනද දන්නේ. ඒ නිසා මොන දෙයක් නිසාවත් මග අර ගන්නට එපා. මගුල් ගෙදරක ගියත් මග අර ගන්නට එපා. සමහරට වැසිකිළියට ගිය තැනවත් ඔබේ සිහිය මග අර ගන්නට එපා. ඒ හැමතැනම සමහරට ඔබේ සිතේ දහම අවබෝධ වෙන මොහොත වෙන්න පුළුවන්. ඔබ හැමතිස්සෙම කුසලයේ තුල හිත පවත්වන්නට වීරියවන්ත වෙන්න. සියලු දෙනාටම ගෞතම බුදුසසුනේම ධර්මාවබෝධයක් මං වේවා. සාදු සාදු සාදු. ධර්ම මාර්ගයෙන් ඔබට මේ අසත්පුරුෂ අඥාන මිනිස්සුන්ට කවදාකවත් ඔබ ධර්ම මාර්ගයෙන් වටන්න බැරි වෙන්නට මේ දේශනය උපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරමු.